හොඳයි ආදරණීය දරුදරියනි අපි මීට ප්‍රථම පරිච්ඡේද වලින් කරා වගේම 11 වන පාඩම් එකකේ වැදගත්ම ඒකකේ නැත්නම් දීර්ඝතම ඒකකයේ වැඩිපුර ප්‍රශ්න පත්‍රයට බර තබන ඒකකය තමයි අන්තර්ජාතික වෙළඳාම. අන්තර්ජාතික වෙළඳාම, ජාත්‍යන්තර සංවිධාන සහ විද්‍යුත් වාණිජය කියන පරිච්ඡේද කීපය. ඊට අදාළව අපි වසර ගණනාවක දෙවන ප්‍රශ්න පත්‍රයට සම්බන්ධයෙන් යොමු වෙන ව්‍යුහගත අභ්‍යාස රසක් පිළිතුරු පත්‍ර සමීක්ෂණයේදී ඔබව අගයන ආකාරයට අනුව සාකච්ඡා කරා. ඒකෙදි මම හිතනවා ඔබ පිළිතුරු ලිවීමට අවශ්‍ය නිපුණතාවය අනිවාර්යයෙන්ම මේ වෙනුවට සෑහෙන දුරට ලබාගෙන තියෙනවා. අපි අද පාඩම් පරිච්ඡේදයනුත් 2017 සිට 2021 දක්වා ඒ කියන්නේ බොහොම මෑතම වර්ෂවල අලුත්ම විභාගවල යොමු වෙච්ච විභාග ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම 2017 වර්ෂයේදී විභාගයට යොමු වෙච්ච ප්‍රශ්නය 4 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 4 ආයන්න. 4 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 4 ආයන්න. ආයන්න වෙනත් මාතෘකාවක ප්‍රශ්නයක් තිබුණේ මම ඒක අයින් කරා. පොදු වර්ණීය තීරුබදු සහනය. පොදු වර්ණීය තීරුබදු සහනය. පොදු වර්ණීය තීරුබදු සහනය. Generalized System of Preference. නැත්නම් GSP+ කියන එක. පොදු වර්ණීය තීරුබදු සහනය එකත් ප්ලස් දාන සාමාන්‍ය ඉස්සරහට ඉංග්‍රීසියෙන් Generalized System of Preference නැත්නම් GSP+ යනුවෙන් කුමක් අදහස් වේද? මෙන්න මේකේ හරියට මේ වර්ඩ් එක දීලා තියෙනවා. දැන් සමහර අවුරුදු වල මේ වර්ඩ් එක වැරද්දුවා. අර general special preference ඒක මම හිතන්නේ polite english නෙවෙයි. මේක තමයි නියම වර්ඩ් එක. generalized මේක ඉසෙඩ් ලියන ද මගේ අතින් නම් ලිවෙන්නේ S කියලා. ඒක ප්‍රශ්නයක් නෑ. අර ඇමරිකන් බ්‍රිටිෂ් වෙනස ඒක තියෙන්නේ. ඉසෙඩ් දැම්මත් ප්‍රශ්නයක් නෑ. S දැම්මත් කවන්නේ. generalized system of preference plus නැත්නම් GSP+. සංවර්ධිත රටවල් විසින් සංවර්ධනයේ වෙමින් පවතින රටවල් සඳහා දෙනු ලබන තීරුබදු සහනයයි. GSP+ වලදී මූලික ප්‍රතිලාභ වලට අමතරව තවත් ව්‍යාප්ත වූ ශ්‍රේෂ්ඨ වලට ප්‍රතිලාභ ලබා දෙයි. මෙන්න මේකේ හොඳම අර්ථකථනය කරනවා. මම කැමතියි මෙන්න මේකට. මොකද GSP+ එක මුලින් ආරම්භ කරේ යුරෝපා සංගමයේ තමයි දරුවනේ. යුරෝපා සංගමයේ රටවල් 27ක් තියෙනවානේ. ඒ යුරෝපා සංගමයේ රටවල් 27ට ලංකාව වැනි සංවර්ධනයේ වෙමින් පවතින රටවලින් ඇඟලුම් වෙන්න පුළුවන්, ස්වර්ණාභරණ වෙන්න පුළුවන්, කලාත්මක භාණ්ඩ වෙන්න පුළුවන්, විසිතුරු භාණ්ඩ වෙන්න පුළුවන්, ආහාර පාන වෙන්න පුළුවන්, මොන භාණ්ඩ අපනයනය කළත් එහෙදි තීරුබදු සහනයක් ලැබෙනවා. දැන් සමහර ළමයි අපිත් එක්ක කතා වෙනකොට තේරෙනවා කිසිම අවබෝධයක් නැහැ මොකද්ද මේ තීරුබදු සහනය කියලා. තේරෙනවද? මේ කියන්නේ මේ අපේ රටේ දිසාහනයක් නෙමෙයි මේ කියන්නේ. අපේ රටෙන් යුරෝපා සංගමයේ සමාජික රටවල් 27ට භාණ්ඩ ඒගොල්ලෝ ආනයනය කරනවානේ. ආනයනය කරද්දී ඒගොල්ලෝ තීරුබදු සහන දෙනවා. 100%ක් එක්ක ආනයන බද්ද අයින් කරනවා. එහෙම නැත්නම් 75%ක් පමණ ආනයන බද්ද අයින් කරනවා. 25% උපරිමය කරන්නේ එතකොට. තේරෙනවද? මොකද ආනයන බද්ද දෙන්නේ භාණ්ඩ මිල වැඩි වෙන්නේ. දැන් ආනයන බද්ද අයින් කරාම මිල වැඩි වෙන්නේ නැහනේ. ආනයන බද්ද දැම්මොත් අපි තුමු අපේ ඩෙනිම් කලිසමක් කියලා. ඩෙනිම් කලිසමක් අපි ලංකා සල්ලි වලින් නැත්නම් ඇමරිකන් ඩොලර් වලින් අපි හිතමු ඩොලර් 10කට අපිට දෙන්න පුළුවන් නම් ඒකට ටැක්ස් කළොත් එහෙම ඩොලර් 5ක් මොකද වෙන්නේ? ඩොලර් 15ක් වෙනවා. ලාභය දැම්මොත් ඩොලර් 5 ඩොලර් 20ක් වෙනවා. ඩොලර් 20ක් කොහොම විකිනෙන්නේ නැහැ සමහරට ඒ රටේ. එහෙම වෙන්නේ. ඒ නිසා ඒ යුරෝපීය සංගමයේ රටවල් කරේ ඒ සංවර්ධනයේ වෙමින් පවතින රටවල් වලින් භාණ්ඩ ගන්නකොට ඒගොල්ලන්ගේ රටේ ටැක්ස් එක ඒගොල්ලෝ ඉවත් කරා හෝ අඩු කරගත්තා. ඒක අපිටයි ඒ සහනේ දෙන්නේ. ඒකේ වාසියන්නේ අපිට. මොකද ටැක්ස් එක දැම්මොත් මිල වැඩි වෙනවා. ඒ රට වෙළඳ පොලේ ඉල්ලුමක් ඇති වෙන්නේ නැහැ. එහෙමනම් ඇනවුම් ලැබෙන්නේ නැහැ. අපිට විකුණ ගන්න බෑ. ටැක්ස් එක අයින් කරන නිසා මොකද වෙන්නේ? මිල අඩු වෙනවා. අකණ්ඩව ඉල්ලුමක් ඇති වෙනවා. එහෙනම් අපේ රටේ ඒ අදාළ භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාර වල අනාගත පැවැත්ම ආරක්ෂා වෙනවා. ඒකයි මේකෙන් කරන්නේ. අපේ රටේ ටැක්ස් එක නෙමෙයි මේ කියන්නේ. තේරෙනවද? යුරෝපා සංගමේ රටවල් වලට ලංකාව වැනි ලංකාව පමණක් නෙවෙයි ලංකාව වැනි සංවර්ධනයේ වෙමින් පවතින රටවලින් භාණ්ඩ ගෙන්වා ගැනීමේදී ඒගොල්ලන්ගේ රටේදී
ආනයන තීරුබදු සහනයක් උපරිම ලබා දෙනවා. ඒකෙන් අඩු මිලට භාණ්ඩ දෙන්න පුළුවන්කම ලැබෙනවා. වෙළඳ පොලේ ඉහළ ඉල්ලුමක් ඇති වෙනවා. ඒ නිසා අකණ්ඩව සංවර්ධනය වෙමින් පවතින රටවලට ඒ භාණ්ඩ සදා ඇණවුම් ලැබෙනවා. ඒ නිසා සංවර්ධනය වෙමින් පවතින රටවල නිෂ්පාදන කටයුතු පුළුල් වෙනවා. විදේශ විනිමය උපයනවා. රැකියා අවස්ථා උදා වෙනවා. යටිතල පහසුකම් සංවර්ධනය වෙනවා. ආර්ථික ශක්තිමත් වෙනවා. ඕක තමයි ආරම්භය. නමුත් අද වන විට වෙනස්. අද වන විට මේකට යුරෝපා සංගමයේ රටවල් විතරක් නෙවෙයි සෙසු රටවලු සම්බන්ධ වෙලා තියෙනවා. ලෝකේ සංවර්ධිත රටවල් ලෝකේ දියුණු රටවල් ගණනාවක්ම සම්බන්ධ වෙලා තියෙනවා. තේරෙනවද? එහෙනම් සංවර්ධිත රටවල් විසින් සංවර්ධනයේ වෙමින් පවතින රටවල් සඳහා දෙනු ලබන තීරුබදු සහනය. මොකක්ද ඒකේ තේරුම? අපේ රටේ සහනය නෙවෙයි මේ කියන්නේ. ඒගොල්ලෝ අපේ රටේ භාණ්ඩ හෙට ගෙන්නව ගන්නකොට ඒගොල්ලෝ තීරුබදු අඩුවෙන් අය කරනවා. ඒකෙන් අපට ඉල්ලුමක් ඇති වෙනවා. තේරුණාද? ඒ විතරක් නෙවෙයි GSP ප්ලස් වලදී මූලික ප්‍රතිලාභය අරගෙන මූලික ප්‍රතිලාභ වලට අමතරව තවත් ව්‍යාප්ත වූ ශ්‍රේෂ්ඨ වලට ප්‍රතිලාභ ලබා දෙනවා. උදාහරණයක් වශයෙන් අපි ඒ රටවලින් අපට යෙදවුම් ගෙන්නන්න පුළුවන් නම් ඒ රටවලින් අපට යෙදවුම් ගෙන්වන්න පුළුවන් නම් ඒ යෙදවුම් වලටත් ඒගොල්ලෝ මොකද කරන්නේ? අපනයන තීරුබදු අඩු කරනවා. තේරුණාද? අපනයන තීරුබදු අඩු කරාම අපට අඩු මිලට හම්බ වෙනවා. දැන් අපි හිතමු ඒ රටවලින් අපි හිතමු ඩොලර් 100කට ගන්න පුළුවන් යෙදවුමකට ඒගොල්ලෝ ඩොලර් 50ක් ටැක්ස් කළොත් එහෙම ඩොලර් 150ක් කරනවා අපිට. ඒ ටැක්ස් එක අයින් කරාම අපට ලාභයිනේ. අන්න ඒ වගේ ශ්‍රේෂ්ඨ වලටත් අපට සහන ලැබෙනවා. මූලිකවම සංවර්ධනයේ වෙමින් පවතින රටවල භාණ්ඩ ආනයනයේදී සංවර්ධිත රටවල් විසින් තීරුබදු සහන සලසාලීම තමයි මෙන් අදහස් කරන්නේ. පැහැදිලිනේ? නිවැරදි අදහසට ලකුණු දෙකක් ගන්න පුළුවන්. මතක තියාගන්න නැවතත් අහන විභාගෙට. නැවතත් අහන ඉස්සරහටත් අහනවා. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. රෝමිලක්කම් 5 අයන්න. ඒ අවුරුද්දේ මහපු රෝමිලක්කම් 5 අයන්න. විද්‍යුත් වෙළඳාමක් සිදුවන ආකාරයට අයත් පියවර ලැයිස්තුගත කරන්න. විද්‍යුත් වෙළඳාමක් සිදුවන ආකාරයට අයත් පියවර ලැයිස්තුගත කරන්න. විද්‍යුත් වෙළඳාම කියන්නේ විද්‍යුත් වාණිජයම තමයි. මේ පියවර 4ක් තියෙනවා. 4ම ලියන්න ඕනේ. මේක අවස්ථා කීපයකදී විභාගයට ඇහුවා. විද්‍යුත් වාණිජය හෝ විද්‍යුත් වෙළඳාම සිදුවන ආකාර 4ම ලියන්න ඕනේ. පළවෙනි එක තමයි අන්තර්ජාලය ඔස්සේ ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් සම්මුඛ වීම. මුලින්ම වෙන්නේ ඒකනේ. අන්තර්ජාලය ඔස්සේ ගැනුම්කරුවන් විකුණුම්කරුවන්ගෙන් තොරතුරු විමසනවා. එක්කෝ පළමුව විකුණුම්කරුවන් ක්‍රියාත්මක කරලා ගැනුම්කරුවන්ට තොරතුරු සපයනවා. මෙන්න අපට දෙන්න පුළුවන් භාණ්ඩ, මෙන්න දෙන්න පුළුවන් මිල, මෙන්න වට්ටම්, මෙන්න කොන්දේසි. දෙපැත්තම වෙන්න පුළුවන්. දැන් හරියටම නිශ්චිතව කියන්න බෑ. පළමුව සක්‍රිය වෙන්නේ ගැනුම්කරුවෝ කියලා කියන්න බෑ. බොහෝ විට ගැනුම්කරු තමයි, ඇතැම් විට විකුණුම්කරු. ඉතින් අපි මේ දෙපැත්ත අර්ථකථනය කරන්නේ නැතුව අපි මේ වගේ තමයි අපේක්ෂා කරන්නේ ප්‍රධාන පාලක පරීක්ෂකවරයා අන්තර්ජාලය ඔස්සේ ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් සම්මුඛ වීම. සම්මුඛ වෙනවා කියන්නේ ඒගොල්ලෝ තොරතුරු හුමාරු කරගන්න. තේරුණාද? ඒක තේරුම එකයි තොරතුරු හුමාරු කරගන්න. සම්මුඛ වෙන තේරුම තොරතුරු හුමාරු කර ගැනීම. තොරතුරු හුවමාරු කර ගැනීම. හරිනේ. දෙවැනි එක තමයි වෙළඳ ගනුදෙනුව සංවිධානය කර ගැනීම. වෙළඳ ගනුදෙනුව සංවිධානය කර ගන්නවා. ඒ කියන්නේ තොරතුරු හුවමාරු කරගෙන ගැනුම්කරු මේ දැන් ඇත්තටම මේ වෙළඳ ගනුදෙනුව සංවිධානය කරගන්නේ එකේ පියවරේ වැඩි බර තියෙන ගැනුම්කරුට. ගැනුම්කරු එහෙමනම් සීමා කළ භාණ්ඩයක් නම් ආනයන බලපත්‍රයක් ලබා ගන්න ක්‍රියාත්මක වෙනවා. විදේශ විනිමය වෙන් කර ගන්න ඕන ගෙවීම සඳහා විදේශ විනිමය බලපත්‍ර ලබා ගන්නවා. තවත් ඔය සනීපාරක්ෂක සාතිකම ලබන්න ඕන ඒවත් ගන්නවා. ඒ වගේ විකුණුම්කරුගේ පැත්තෙන් විකුණුම්කරුට යම් යම් බලපත්‍ර ගන්න ඕන නම් බලපත්‍ර ලබා ගන්නවා. අවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය කරනවා. අපනයනය කරන්න යෝග්‍ය පරිදි ඇසුරුම් කරනවා. තේරවාද? ඒකම භාණ්ඩ රක්ෂණය කරනවා. රක්ෂණය කරන්න එපේ. ඒ සෙට් එක හැම තියෙනවා. ඒ කරවන්න අන්න වෙළඳ ගඳුන දෙපැත්තෙම සංවිධානය වෙනවා. තුන්වෙනුව භාණ්ඩ විකිණීමේ හා මිලදී ගැනීමේ කටයුතු සිදු වෙනවා. එහෙනම් අපනයනකරුවෙක් නම් භාණ්ඩ රේගුවට බාර දීලා නැව්ගත කරන්න කටයුතු කරනවා. තේරුණාද?
ඊට පස්සේ දේශීය විකුණුම්කරුවෙක් නම් භාණ්ඩ ගැනුම්කරුවෙත යවන්න ක්‍රියාත්මක වෙනවා. අවසන් පියවර තමයි එහෙනම් ගනුදෙනුවට අදාළ ගෙවීම් කටයුතු පියවීම. ණයපත් මගින්, හරපත් මගින් වෙන්න පුළුවන්. අන්තර්ජාතික වෙළඳ ගනුදෙනුවක් නම් ණයවර ලිපි මගින් වෙන්න පුළුවන්, බැංකුවන කර මගින් වෙන්න පුළුවන්, විනිමය බිල් මගින් වෙන්න පුළුවන්. ඔන්න ඔය පියවර 4 ඔස්සේ තමයි විද්‍යුත් වෙළඳාමක් සිදු වෙන්නේ. මේක නැවත නැවතත් අහන මතක තියාගන්න. 2022 අහනවා. දැන් මතකද? විද්‍යුත් වෙළඳ ගනුදෙනුවක් නැත්තම් විද්‍යුත් වාණිජ ක්‍රියාවලියක් සිදු කිරීමට අදාළ පියවරයන් නැහුවොත් පළවෙනි පියවර තමයි අන්තර්ජාලය ඔස්සේ ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් සම්මුඛ වීම. ඒක කියන්නේ තොරතුරු මාරු කර ගැනීම. දෙවෙනි එක තමයි වෙළඳ ගනුදෙනුව දෙපක්ෂයේම සංවිධානය කර ගැනීම. ඕගනයිස් කර ගැනීම. තුන්වෙනි එක තමයි භාණ්ඩ විකිණීමේ හා මිලදී ගැනීමේ කටයුතු සිදු කිරීම. නැත්නම් සිදුවීම. හතරවෙනි එක තමයි ගනුදෙනුවට අදාළ ගෙවීම් කටයුතු පියවීම. පැහැදිලිද? වැදගත්ම ප්‍රශ්නයක්. මේකට වෙන විස්තර මුකුත් ලියන්න එපා. මේ කාරණා උපකොටස් වලට කඩලා ලියන්න එපා, ලකුණු ලැබෙන්නේ නැහැ. සමහර එහෙම ලියනවා. දැන් මෙතන ලියනවා අන්තර්ජාල ඔස්සේ මිල විමසුමක් යැවීම. දෙවෙනි එක අන්තර්ජාල ඔස්සේ මිල කිව්මක් ලබා ගැනීම. ලියන්න එපා, ලකුණු නැහැ. මේක තමයි අපේක්ෂා කරන ක්‍රමවේදය. කැමති වුණත් අකමැති වුණත්. තේරුණාද? මේක තමයි ප්‍රමිතිය ප්‍රධාන පාලක පරීක්ෂකතුමා අපේක්ෂා කරන. අන්නේ හතරට ලකුණු භාගයකින් ලකුණු දෙකක් ලැබෙනවා. මොකද ප්‍රශ්නයක කොටසක්නේ. අයක් ආ කොටසනේ. සමහර මේක රෝම ඉලක්කම් 5 ප්‍රශ්නය වශයෙන් ඇහුවනම් අනිවාර්යයෙන්ම කරුණු 4ම ලියන්න ඕනේ. ලකුණු 4ක් ලැබෙනවාමයි. හරි පරිස්සම් වෙලා ලියන්න ඕනේ එතකොට. මොකද 4ක් තනි ප්‍රශ්නයකට ලකුණු 4ක් දෙනකොට අපිට එක කරුණක් හරි වරද්දගත්තොත් මොකද වෙන්නේ? අපරාධ ලකුණු එකක් කියන්නේ අපේ ඉරණම විසඳන ප්‍රබලම ලකුණක් ඒකනේ. අපිට ඒ සාමාර්ථය අහිමි වෙන්නේ. ඉසෙඩි ස්කෝර් එක අපිට සෑහෙන අගේ අඩු වෙන්නේ එක ලකුණෙන් තමයි. පැහැදිලිද? රයිට්. ඒකේ ආ කොටස විද්‍යුත් ව්‍යාපාර හා විද්‍යුත් වාණිජය අතර වෙනස්කම් දෙකක් ලියන්න. අපි මේක මීට කලිනුත් මෙහා සමාන ප්‍රශ්නයක් කතා කරා. වෙනස්කම් 3ක් තියෙනවනේ. මතකනේ? විද්‍යුත් ව්‍යාපාර කියන්නේ අන්තර්ජාලය හා සම්බන්ධ කරගෙන සියලු ව්‍යාපාර කටයුතු මෙහෙයවනවා නම් ඒක විද්‍යුත් ව්‍යාපාරයක්. e-business එකක්. නැත්නම් පරිගණකගත sannivedana ජාල සම්බන්ධ කරගනිමින් සියලු ව්‍යාපාර කටයුතු මෙහෙයවනවා නම් ඒක තමයි විද්‍යුත් ව්‍යාපාර කියන්නේ. එතකොට විද්‍යුත් වාණිජයත් ඒක එක කොටසක්. නිෂ්පාදනය සේවකයන් බඳව ගැනීම, සේවකයන් පුහුණු කිරීම, මූල්‍ය කටයුතු, ප්‍රවර්ධන කටයුතු සියල්ලම වගේම භාණ්ඩ මිලදී ගැනීම හා විකිණීමත් විද්‍යුත් ආකාරයෙන් කියන්නේ sannivedana ජාල පදනම් කරනවා නම් ඒක විද්‍යුත් ව්‍යාපාරය. එහෙනම් විද්‍යුත් ව්‍යාපාර ක්‍රියාවලියම එක කොටසක්, එක කෑල්ලක් තමයි විද්‍යුත් වාණිජය කියන්නේ. පැහැදිලිනේ? එහෙනම් පළවෙනි එක විද්‍යුත් දැන් මේක මේ සැරේ කන්ට්‍රෝලින් චීෆ් කාලයකට පස්සේ සාමාන්‍යයෙන් වෙනස්කම් අසමානකම් අහනකොට දෙපැත්තනේ ලියන්නේ. තේරෙනවද? ස්කීම හදන්නේ එහෙමනේ. කලාතුරකින් ඉතින් මේ වගේ එකකට එකක් ලියනවා. මම හැමදාම කියන්නේ මේ ක්‍රමයේ ඔබ අනුගමනය කරන්න එපා. තේරුණාද? හේතුව ඔබ සමහරට අංක දාන්නේ නැහැ. ඒතර මේ උත්තර පැටලෙනවා. මේ වගේ උත්තරයක් අතර මේ වගේ දැන් පේනවා මේ පරාසයක් තියලා මේ පරාස තියන්නේ නැහැ ඔයගොල්ලෝ. එක ගොඩේ ලියන්නේ. අනික හැම එකේම විද්‍යුත් ව්‍යාපාර විද්‍යුත් මේකෙත් විද්‍යුත් ව්‍යාපාර තියෙනවා. මේකෙත් විද්‍යුත් වාණිජය තියෙනවා. ආයි මේකෙත් තියෙනවා. මේකෙත් තියෙන විද්‍යුත් වෙළඳාම. හැම එකෙම තියෙනවනේ. කාලනාස්ති කිරීමක්. දැන් අර දෙපැත්තට ලියද්දි මෙතන දානවා විද්‍යුත් ව්‍යාපාර විද්‍යුත් වාණිජය. කියලා අපි උත්තර ටික විතරක් ලියනවා. අනවශ්‍ය වචන ලියවෙන්නේ නැහැ. කාලය ඉතුරුයි. හරිම සූක්ෂමව අපි හිතන්න ඕන පේපර් එක ලියනකොට. තේරුණාද? එහෙම හරි කාලය අපි අඩු කරගන්න ඕනේ. අපි දැන් මෙහෙම මේ අවුරුද්දේ තියෙන නිසා අපි මේ විදිහට කතා කරමු. පළවෙනි එක විද්‍යුත් ව්‍යාපාර සඳහා සියලුම ව්‍යාපාර කටයුතු අයත් වුවත් විද්‍යුත් වාණිජයට අයත් වන්නේ මිලදී ගැනීම හා විකිණීම සම්බන්ධ ක්‍රියාකාරකම් පමණයි. හරිනේ? ව්‍යාපාරයක සියලු ව්‍යාපාර ක්‍රියාකාරකම් පරිගණක ජාල සම්බන්ධ කරගෙන කරොත් ඒක විද්‍යුත් ව්‍යාපාරය. එහෙනම් සියලුම ව්‍යාපාර කටයුතු විද්‍යුත් ව්‍යාපාර වලට අයිති. නමුත් විද්‍යුත් වාණිජයට අයත් වන්නේ මිලදී ගැනීම හා විකිණීම හෙවත් ඒ මිලදී ගැනීම හා විකිණීම සම්බන්ධ ක්‍රියාකාරකම් පමණයි. ප්‍රධානම වෙනස. පැහැදිලිනේ? දෙවෙනි එක තමයි විද්‍යුත් ව්‍යාපාර පුළුල් සංකල්පයක් වන අතර විද්‍යුත් වාණිජය ඉන් කොටසක් පමණයි. දැන් අපි දෙපැත්තට ලියන්න පුළුවන්
පුළුල් සංකල්පයකි නැත්නම් පටු සංකල්පයකි නැත්නම් පුළුල් ක්‍රියාවලියකි පටු ක්‍රියාවලියකි. ලස්සන ලියන්න පුළුවන් ඔය කෙටිය. තේරෙනවනේ? දැන් විද්‍යුත් ව්‍යාපාර පුළුල් ක්‍රියාවලියක්නේ. නිෂ්පාදනය, මිලදී ගැනීම, ඒ වගේම නිෂ්පාදන සැලසුම් සැකසීම, මානව සම්පත් කළමනාකරණය, මූල්‍ය කටයුතු, ප්‍රවර්ධන කටයුතු මේ සියල්ලම පරිගණකගත ජාල නැත්නම් sannivedana ජාල නැත්නම් අන්තර්ජාලයේ ඔස්සේ ක්‍රියාත්මක කරනවා කියන්නේ පුළුල් සංකල්පයක් ඒක. නමුත් විද්‍යුත් වාණිජයේ සාපේක්ෂව පටුයි සරලයි. අන්තර්ජාලය ඔස්සේ ඇනෝම් තොරතුරු විමසලා ඇනෝම් කරලා ණයපත් මගින් ගෙවලා බහන්න ගෙන්න ගන්නවා. ඒක සාපේක්ෂව සරලයි. පටුයි. තුන්වෙනි එක තමයි විද්‍යුත් ව්‍යාපාර අභ්‍යන්තර නැඹුරුවක් ඇති අතර විද්‍යුත් වෙළඳාම නැත්නම් විද්‍යුත් වාණිජයේ බාහිර නැඹුරුවක්. තේරුණාද? දැන් මේකේ තේරුම නිෂ්පාදනය, නිෂ්පාදන සැලසුම් සැකසීම, මානව සම්පත් කළමනාකරණය, මූල්‍ය කළමනාකරණය, ද්‍රව්‍ය කළමනාකරණය මේ ඔක්කොම ව්‍යාපාරයක් ඇතුළේනේ පටන් ගන්න. විද්‍යුත් ආකාරයට කරාට ව්‍යාපාරයක් ඇතුළේ නේ අභ්‍යන්තර නඹුරුවක් කියන්නේ ඒකයි. නමුත් විද්‍යුත් වාණිජයේදී වෙන්නේ අන්තර්ජාලය ඔස්සේ තොරතුරු හුමාරු කරගෙන ඇනවුම් කරලා බහන්න විකුණන එක. එහෙනම් එතන බහන්න ව්‍යාපාරයෙන් එළියට යනවා. එළියට යනවා. අනික ගනුදෙනු කරුවෝ ඉන්නේ බාහිරව. ගනුදෙනු කරුවෝ ඉන්නේ බාහිරවනේ. එහෙනම් බාහිර අය තමයි අන්තර්ජාලයෙන් ව්‍යාපාර සම්බන්ධ තොරතුරු ගන්න. එහෙනම් එතන ව්‍යාපාරයයි බාහිරයි. එහෙනම් ඒක තමයි බාහිර නැඹුරුවක් කියන්නේ ඒකයි. වෙනස්කම් තුනයි. ඔය තුනෙන් දෙකක් අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. වෙනස්කම් දෙකකට මේ අවුරුද්දේ ලකුණු දෙකක් දීලා තියෙනවා. ඉස්සරහටත් එහෙම තමයි ලැබෙන්නේ. හොඳ ප්‍රශ්නයක් මේක. තේරෙනවනේ? රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. 2018 විභාග ප්‍රශ්නය. හතරවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 4 ආ වශයෙන් අහපු ප්‍රශ්නේ. ඇතැම් ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්ට ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ඇති තරඟකාරීත්වයට මුහුණ දීමට නොහැකිය. ඇතැම් ලංකා ව්‍යාපාරිකයින්ට අන්තර්ජාතික වෙළඳපොළේ අධික තරඟයට මුහුණ දෙන්න අපහසුයි. එසේ නොහැකි වීමට හේතු වන ව්‍යාපාරිකයෙකුට පාලනය කළ හැකි සහ පාලනය කළ නොහැකි සාධක දෙක බැගින් ලියන්න. එහෙනම් ලාංකික ව්‍යාපාරිකයින්ට ජාත්‍යන්තර වෙළඳපොළේ තරඟයක් දෙන්න අමාරුයි. එහෙම තරඟයක් දෙන්න අමාරු වෙන්න බලපාන හේතු තියෙනවා. පාලනය කළ හැකි හේතු සහ නොහැකි හේතු. බලමු. මුලින්ම පාලනය කළ හැකි එලිම ඉල්ලනවා දෙක බැගින්. අපි දෙකක් හරියටම විශ්වාස කරන දෙකක් ලියුවම ඇති නැත්නම් තුනක් ලියන්න කොහොමද ස්ටෑන්ඩ් බයි කියලා. පාලනය කළ හැකි ඒවා. මෙන්න මේවා අපට වෙනස් කරගන්න පුළුවන්, එජස් කරගන්න පුළුවන්. මේ වගේ දුර්වලතා නිසා තමයි අපට තරඟට යන්න බැරි. මේවා අපි වෙනස් කරගත්තොත් තරඟ ජයග්‍රහණය කරන්න පුළුවන්. පළවෙනි එක තමයි ජාත්‍යන්තර වෙළඳපොළට ගැළපෙනසේ ගුණත්වයේ පවත්වා ගැනීමට කටයුතු නොකිරීම. ජාත්‍යන්තර වෙළඳපොළට ගැළපෙනසේ ගුණත්වයේ පවත්වා ගැනීමට කටයුතු නොකිරීම. ඕක කළ හැකි දෙයක් නෙවෙයි. අපනයන සංවර්ධන මණ්ඩලය, ස්ලේසික් ආයතනය, වාණිජ්‍ය දෙපාර්තමේන්තුව වැනි ආයතන වගේම පෞද්ගලික පර්යේෂණ ආයතනත් විවිධ රටවල වෙළඳපොළ පර්යේෂණ කරලා තොරතුරු රැස් කරලා අපට තොරතුරු දෙනවා, අපට තොරතුරු ගන්න පුළුවන්. බහණ්ඩේ මොන වගේ ගුණත්වයක්ද අපේක්ෂා කරන්නේ, මොන වගේ ප්‍රමිතියක්ද, මොන වගේ විලාසිතාවක්ද, මොන වගේ ඇසුරුමක්ද, ඒ තොරතුරු අරගෙන ඒ විදියට ගුණාත්මකව හදන්න බැරිද? පුළුවන්. මොකද බැරි? පුළුවන්. දැන් අපි දන්න රහසක් තමයි ලංකාවට කලක් GSP ප්ලස් සහනය නැවැත්තුවා. නවත්තන්න හේතු මොනවද? විභාගයට ඇහුවනේ. රහසක් නෙවෙයි දැන් ඒක මොකද්ද? මූලික හේතු දෙකයි. එකක් තමයි ලංකාවෙන් අපනයනය කරන ඇඟලුම් වලට අසාමාන්‍ය විදිහට මිල වැඩි කරා, වැඩි මිලක් අය කරා. දෙවෙනි එක තමයි වැඩි මිලක් අය කරලත් ගුණත්වය ආරක්ෂා කරේ නැහැ. බාල රෙදි වලින් මහලා ගුණත්වය බාල කරා. ඒක තමයි කැන්සල් කරේ. බොහොම අමාරුනේ අපව ගත්තේ. ඒ වගේ නම් අපිට මේ ගුණත්වය පවත්වා ගන්න පුළුවන්. ගුණත්වය පවත්වා ගන්න කටයුතු නොකිරීම තමයි ප්‍රධාන ගැටලුව. නමුත් ඒක කරන්න පුළුවන්, පාලනය කළ හැකියි. අපිට ඒක හදා ගන්න පුළුවන්. දෙවෙනි එක ජාත්‍යන්තර වෙළඳපොළට ගැළපෙනසේ භාණ්ඩ සැලසුම් කිරීම, මෝස්තරකරණය හා සංවර්ධනය සිදු නොකිරීම. තේරෙනවද? අන්තර්ජාතික වෙළඳපොළට ගැළපෙන ලෙස භාණ්ඩ සැලසුම් කරන්න ඕන. මෝස්තරකරණය හා සංවර්ධනය. දැන් භාණ්ඩ සැලසුමක් හදනවනේ අපි. සැලසුමනේ භෞතික භාණ්ඩයක් බවටපත් කරන්නේ. ඒ සැලසුම අපිට ඕන විදිහට නෙවෙයි. අපේ මනසේ සැලසුම වැඩක් නැහැ. අපේ රටේ වෙළඳපොළට ගැළපෙන සැලසුම හරියන්නේ නැහැ. විදේශ වෙළඳපොළට ගැළපෙන සැලසුම් හදන්න ඕන.
ඒ වගේම විශේෂයෙන් භාණ්ඩේ මෝස්තරකරණේ අපිට නෙවෙයි අන්තර්ජාතික වෙළඳපොළට ගැලපෙන මෝස්තරකරණයක් වුණ කරන්න. ඒකත් බැරි නෑ කරන්න. කරන්න නැති නිසා තමයි අන්තර්ජාතික වෙළඳපොළේ අපට තරගයක් දෙන්න බැරි. තුන්වෙනි එක. යෝග්‍ය ප්‍රචාරණ හා ප්‍රවර්ධන ක්‍රම යොදා නොගැනීම. දැන් අපේ රටේදී ගොඩක් වෙලාවට සිදු කරන ප්‍රවර්ධන ක්‍රම අන්තර්ජාතික වෙළඳපොළට ගැලපෙන්නේ නැහැ. තේරෙනවද? එහෙනම් අපි අපේ රටේ සංස්කෘතිය, සભ્યත්වය ගැන සලකලා අපේ රටේ පවතින නීති රීති වලට යටත්ව ප්‍රචාරණ ඇතුළු ප්‍රවර්ධන වැඩසටහන් දියත් කරනවා. ඒව සාමාන්‍යයෙන් අපි ව්‍යවහාරදී කියන්නේ ඒව අන්තර්ජාතික වෙළඳපොළේ අපි කියන්නේ ඒව ලොලිපොප් ප්‍රවර්ධන කරනවා. බොහොම බාල වැඩ. ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා අපි කොන් වෙනවා. අපි අකමැත්තෙන් උනත් ජාත්‍යන්තර වෙළඳපොලේ සිදු කරන ආකර්ශනීය නැත්නම් අන්තර්ජාතික වෙළඳපොලේ සංස්කෘතියට ජාත්‍යන්තර සංස්කෘතිය වෙනස්නේ. අපේ රටේ සංස්කෘතිය වෙනස්. අන්තර්ජාතික වෙළඳපොළ තුල තියෙන සංස්කෘතියට ගැලපෙන පරිදි ප්‍රචාරණ කටයුතු හදගසා ගන්න ඕනේ. දැන් නිදසුනක් වශයෙන් බටහිර රටවල ප්‍රචාරණ වැඩසටහන් ගොඩක් වෙලාට ලිංගිකත්වයේ සමග සම්බන්ධ කරලා තියෙනවා. තේරෙනවද? ඒ කියන්නේ සෙක්ෂුවල් ෆීලින් අවිස්සෙන විදිහට තමයි ප්‍රචාරණ වැඩසටහන් විකාශනය කරන්නේ. ඉතින් ඒකෙදි පහසුවෙන් පාරිභෝගික ආකර්ෂණ දිනා ගන්නවා. ඒකෙන් නරක පුරුදු වලට ඇබ්බැහි වෙන්න පුළුවන්. තේරෙනවද? ලිංගික අපචාර වලට යොමු වෙන්න පුළුවන් කියලා තර්කයක් තියෙනව නැතුව නෙවෙයි. සමාජයට හිත කර වෙන්න පුළුවන්. නමුත් ආකර්ෂණය දිනා ගන්න පුළුවන් එතකොට තමයි. ඉතින් ඒ වගේ අපිට සිදු වෙනවා ජාත්‍යන්තර වෙළඳපොළ ජය ගන්න නම් ඒ ජාත්‍යන්තර වෙළඳපොළේ අනුගමනය කරන ප්‍රචාරණ ක්‍රමවේද භාවිතා කරන්න. ඊළඟ එක තමයි අයෝග්‍ය මිල ප්‍රතිපත්ති භාවිතය. මං ඉස්සෙල්ලත් කිව්වේ අපිට ඉල්ලුමක් ලැබෙන පළියට අපි අසාමාන්‍ය විදියට අසාධාරණ විදියට මිල වැඩි කරලා හරියන්නේ නැහැ. ඒ නිසා තමයි GSP+ සාහනේ අපිට කලක් අහිමි වුනේ. ඒ නිසා අයෝග්‍ය නෙවෙයි යෝග්‍ය මිල ප්‍රතිපත්ති. ඒ කියන්නේ අන්තර්ජාතික වෙළඳපොලේ ගනුදෙනු කරනට පවා මේ මිල සාධාරණ මිල ප්‍රතිපත්තියක් කියන හැඟීම් දනවන මිල උපාය මාර්ගයෙන් දියත් කරන්න ඕනේ. බැරි නෑ කරන්නේ. පාලනය කරන්න පුළුවන් ඒවා. ඊළඟට ගනුදෙනුකාර සේවා ප්‍රමාණවත් නොවීම. ගනුදෙනුකරුවන්ට ලබා දෙන සේවා ප්‍රමාණවත් නැහැ. නිදසුනක් වශයෙන් අපි ජාත්‍යන්තරයට භාණ්ඩයක් අලෙවි කරනවා. ඒ භාණ්ඩේ දෝෂයක් තිබිලා කියලා අපිට දැනුවත් කරොත් අපි ටක් ගාලා ඒක භාණ්ඩ රිප්ලේස් කරන්න ඕනේ. ඒකට අපි හේතු කියලා ඒක එහෙම වෙන්න බෑ කියලා අපි හේතු කියලා ඒක මගහරින එක නෙවෙයි වැඩි. තේරෙනවද? ගනුදෙනුකරුවාට මොකද්ද වෙච්ච අවාසිය මගහරින අනිවාර්යයෙන්ම සර්විස් එක දෙන්න ඕනේ. නිවැරදි උපදේශක සේවා දෙන්න ඕනේ. අලෙවියෙන් පස්සේ භාණ්ඩේ ක්‍රියාකාරීත්වය ගැන පසු විපරම් කිරීම කරන්න ඕනේ. අන්න ඒ වගේ දේවල් කරෙන්නේ නැත්නම් අපිට අන්තර්ජාතික වෙළඳපොළ ජය ගන්න බෑ. ඊළඟට අවශ්‍ය කුසලතා සහිත සේවකයන් නොමැති වීම. දැන් ඕනම රටක ව්‍යාපාරයක් ඇති කරන්නෙත් නැති කරන්නෙත් කවුද? සේවකයෝ. සේවකයෝ දක්ෂ ඉස්තරම් සේවාවක් සපයනවා නම්, කැපවුණු සේවාවක් සපයනවා නම්, දක්ෂ ඉස්තරම් අවංක කැප වූ සේවාවක් සපයන ශ්‍රම බලකායක් ඉන්නවනම් එතන අනිවාර්යයෙන්ම අති සාර්ථක දෙවන්ත ව්‍යාපාරයක් බිහි වෙන කාටවත් නවත්තන්න බෑ. එහෙනම් අපිටත් කුසලතා පූර්ණ කැප වූ සේවකයන් පිරිසක් ඉන්නවනම් අන්න භාණ්ඩවල ගුණත්වය වැඩි කරගන්න පුළුවන්. ඇනෝමක් හදිසි ඇනෝමක් ඉල්ලුත් ඒ ඇනෝම සපයන්න වේගෙන් නිෂ්පාදනය කරන්න පුළුවන්. තේරෙනවද? හැම අතින්ම කියන්නේ විදේශ වෙළඳපොළට ගැළපෙන සේවාවක් ඒගොල්ලන් අතින් එළියට දෙන්න පුළුවන්. එහෙම නැතුනොත් තමයි අපිට ප්‍රශ්න ඇති වෙන්නේ. තේරුණාද? ඉතින් මේවා අපිට කළ හැකි දේවල්, පාලනය කළ හැකි දේවල්. ඒ කියන්නේ සේවක අභිප්‍රේරණ ක්‍රම දියත් කරන්න පුළුවන්. සේවකයන් උත්තේජනය කරන්න. ඒ වගේම සේවකයන්ට දේශීය නෙවෙයි කෙලිම ඕවර්සීස් ට්‍රේනින් එකක්. විදේශ රටවල අපි භාණ්ඩ යවන්න අපේක්ෂා කරන රටවල් වලටම යවල පුහුණුවක් ලබා ගන්න පුළුවන්. ඒතකොට ඒගොල්ලෝ ඒ රටවල වෙළඳපොළ ප්‍රායෝගිකව දැකලා ඒකට ගැළපෙන පුහුණුව අරන් එනවනේ. හරියටම හරි. එහෙනම් ඒගොල්ලන්ගෙන් අපිට පුළුවන් ඒගොල්ලෝ ලව්ව විදේශ වෙළඳපොළ ගැළපෙන භාණ්ඩයක් අපිට යවලා වෙළඳපොළ ජයග්‍රහණය කරන්න. ඊළඟට 7 වෙනි එක. වෙළඳපොළ නිසියාකාරයෙන් හඳුනා නොගෙන වෙළඳපොළට පිවිසීම. ගොඩක් වෙලාට වෙන්නේ අපි විදේශ වෙළඳපොළ අධ්‍යයනය කරන්නේ. දැන් දේශීය වෙළඳපොළ අපි මතු පිටින් දැකලා තියෙනවානේ. ඒ දේශීය වෙළඳපොළ ස්වභාවයට වඩා හාත්පසින්ම වෙනස් විදේශ වෙළඳපොළ. විදේශ වෙළඳපොළේ
ගනුදුරුකරුවන්ගේ රුචිකත්වයන්, ආශාවන්, ඒ වගේ ඒගොල්ලන්ගේ ජීවන රටාවන්, මිලදී ගැනීමේ පුරුදු, මිලදී ගන්නා වේලාවන්, ඒගොල්ලෝ වෙළඳ පොලේදී භාණ්ඩ තෝරගන්න අනුගමනය කරන ක්‍රමවේද සම්පූර්ණ වෙනස්. එහෙනම් අන්න එතනට යන්නේ විදේශ වෙළඳ පොලේ චර්යාවන්, ඒ පුරුදු අපි හොඳින් අධ්‍යයනය කරන්න. අධ්‍යයනය කළා නම් විදේශ වෙළඳ පොලට ගැළපෙන පරිදි භාණ්ඩයක් දෙන්න තිබුණා. දැන් ඒක අපේ අතින් වෙලා නැහැ. ඒක තමයි මෙතන ලොකුම ප්‍රශ්නේ. ඊළඟට නිවැරදි බෙදා හැරීමේ ක්‍රමවේද භාවිතා නොකිරීම. අනිවාර්යයෙන්ම අපි විදේශ වෙළඳ පොළ ජය ගන්න නම් අනිවාර්යයෙන්ම එක එක රටවල් වලට අවශ්‍ය වෙලාවට අපි භාණ්ඩ වෙළඳ පොළේ මිලදී ගන්න පුළුවන් වන විදියට කාර්යක්ෂම බෙදා හැරීමේ ක්‍රමවේද ස්ථාපිත කරගන්න ඕනේ. ගොඩක් වෙලාට බරින් අඩු භාණ්ඩ නම් අනිවාර්යයෙන්ම කුරියර් සේවය ලබා ගන්න ඕනේ. මොකද කුරියර් සේවය තුලින් ඉතා ඉක්මනින් නියම වෙලාවට ඒගොල්ලෝ වගකීමෙන් යුතුව භාණ්ඩ බෙදා හරිනවා. මොකද විදේශ වෙළඳ පොලේදී එක දවසක් දෙකක් හරි ප්‍රමාද වෙනවා කියන්නේ ඒ භාණ්ඩ වලට ඉල්ලුමක් ඇති වෙන්නේ නැහැ. දැන් අපේ රට නම් අපි කොහොම හරි ගන්නවනේ, බැන හරි ගන්නවනේ. විදේශ රටවල වෙන්නේ බෑ. අප් ටු ඩේට් අපි මාකට් එකට භාණ්ඩය වවන්න ඕනේ. එහෙනම් බෙදා හැරීමේ ක්‍රමවේද, කාර්යක්ෂම ක්‍රමවේද අපි ඇති කරගත්තොත් විදේශ වෙළඳ පොළ ජයග්‍රහණය කිරීම අපහසු දෙයක් නෙවෙයි. පැහැදිලිනේ? රයිට්. ඊළඟට බලමු පාලනය කළ නොහැකි. අර පාලනය කළ හැකි සාධක වගේම පාලනය කළ නොහැකි සාධක කීපයක් නිසාත් අපිට විදේශ වෙළඳ පොළ තුල අපි කියනවා අපිට ඇඹරෙන්න වෙනවා. ඇඹරෙන්න වෙනවා, සෑහෙන කට්ටක් කන්න වෙනවා අපිට ප්‍රමාණවත් වෙළඳ පොළක් දිනා ගන්න. පළවෙනි එක තමයි යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම. යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම. මොකද විදේශ රටවල ඉතා ඉහළ යටිතල පහසුකම් සමුදායක් තියෙනවා. ඒ පහසුකම් භුක්ති විඳිමින් ඉතා සුමටව නිෂ්පාදන කටයුතු, ප්‍රවර්ධන කටයුතු, බෙදා හැරීමේ කටයුතු හැම දෙයක්ම වෙනවා. ඒ தත්ත්වය අපිට තනියම ළඟා කරගන්න බෑ. රජයේ තමයි එහෙනම් මේ පහසුකම් දීලා අර වගේ අර ඒ කියන්නේ සුමටව මේ ව්‍යාපාර මෙහෙයුම් කටයුතු දියත් කරලා ගුණාත්මක නිමෙවුම් බිහි කරගෙන විදේශ වෙළඳ පොළ කරා ගමන් කරන්න අපිට මාර්ගය විවර කර දෙන්න ඕනේ රජේ. අපිට ඒක කරන්න බෑ. අනික සහායක කර්මාන්ත දිනු නොවීම. සහායක කර්මාන්ත. දැන් විදේශවලත් තියෙන්නේ ලින්කේජස් ඉන්ඩස්ට්‍රීස් කන්සෙප්ට් එක. ඒ කියන්නේ සහායක කර්මාන්ත සංකල්පය. සම්බන්ධිත කර්මාන්ත සංකල්පය. ඒ කියන්නේ මූලික භාණ්ඩයක් නිපදවන කර්මාන්තය ඒකට ඒකේ අමතර කොටස් වගේ දේවල් නිෂ්පාදනය කරන්නේ. ඒව පිටතින් මිලදී ගන්නවා. අපි හිතමු මෝටර රථ නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් කියලා. ඒ මෝටර රථේ පාවිච්චි කරන කැසට් රේඩියෝ එක. එහෙම නැත්නම් අපි හිතමු ඒ මෝටර රථේ පාවිච්චි කරන කූලර් බොක්ස් එක. ඒ වගේ දේවල් අමතර දේවල් ඒවා ඒගොල්ලෝ හදන්නේ. ඒවා පිටස්තර කර්මාන්ත වලින් ගන්න. මොකද ඒවා පිටස්තර කර්මාන්ත වලින් අරන් සවි කිරීම හොඳයි. එතකොට Tamanට පුළුවන් වැඩි මෝටර රථ ප්‍රමාණයක් වේගෙන් නිෂ්පාදනය කරන්න. ඒ වගේ අපේ රටේ අපනයන අභිමුඛ කර්මාන්තයක නිමෙවුම් වලට අවශ්‍ය විවිධ යෙදවුම් අවශේෂ සේවා සපයන කර්මාන්ත අනිවාර්යයෙන් විතරම් දියුණු වෙලා නැහැ. තිබුණත් ඒ අවශ්‍ය සර්විස් එක කාර්යක්ෂම දෙන්නේ නැහැ. ඉතින් අපිට ඒව හදන්න බෑනේ. ඒවා අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ හැදෙන්න ඕන. ඒගොල්ලෝ හැදුනොත් අපිත් හැදෙනවා. එහෙමනේ වෙන්නේ. ඊළඟට රජයේ ප්‍රතිපත්ති. රජයේ ප්‍රතිපත්තිත් අපිට හදන්න බෑනේ. ජනාධිපතිවරයා හෝ රටක ආණ්ඩුවක් ව්‍යාපාරිකයෙක් කියන හොඳ දේවල් පිළිගන්නේ නැහැ තනියම කිව්වට. තේරුණාද? ඒ නිසා රජයේ ප්‍රතිපත්ති ව්‍යාපාරවලට සුබවාදී වෙන්න ඕන. ව්‍යාපාර දිරිගන්වන සුළු ආර්ථික ප්‍රතිපත්ති දියත් කරන්න ඕන. ඒක රජයේ කළ යුත්තේ. ඒක අපිට රජයේ ලව්ව කියලා කරගන්න බෑ. ඊළඟට රජයේ දුර්වල ජාත්‍යන්තර සම්බන්ධතා. රජයත් අන්තර්ජාතික සම්බන්ධතා හොඳින් පවත්වාගෙන යනවා නම් ඒ කියන්නේ මේ කෙලින්ම විදේශ රටවල් සමග හොඳ සහයෝගීතාවයක් මිත්‍රශීලී බවක් ඇති වෙනවා. එහෙම වුණාම රජයේ ලවාම ලාංකික ව්‍යාපාරිකයන්ගේ නිමෙවුම් ගැන අදහස් දීලා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඇනවුම් ලබාගෙන අපට පුළුවන්කම ලැබෙනවා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින්ම අපනයන වෙළඳාමක් නැත්තම් අපනයන වෙළඳ කොරිඩෝවක් හදාගන්න. නමුත් රජයේ දුර්වල ජාත්‍යන්තර සම්බන්ධතා තියෙනවා. ඒක වෙන්නේ නැහැ. පැහැදිලිද? ඒවා අපිට හදන්නත් බෑ. ඒවා රජය තමයි හදාගන්න ඕනේ. අනික රාජ්‍ය අනුග්‍රහය දුර්වල වීම. දැන් විදේශ රටවල
අලුතෙන් භාණ්ඩයක් නිෂ්පාදනය කරලා අපනයනය කරන ව්‍යාපාරයක් එනකොට ඒකට රජයේ කැමැත්තෙන් අනුග්‍රහය දක්වනවා. මොකද විදේශ විනිමය ගලන්නේ. ඒ ව්‍යාපාරයේ ගොඩදා ගත්තොත් විදේශ විනිමය උල්පතක් වෙන අලුතෙන්නේ. අපේ රටේ එහෙම රාජ්‍ය අනුග්‍රහයක් නැහැනේ. අපේ රටේ සාමාන්‍යයෙන් අලුතෙන්ම ව්‍යාපාර ලෝකෙට එන ව්‍යාපාරිකයට රජයෙන් සමහරවිට අපි දකින්නේ තහංචි සීමා ප්‍රශ්න කිරීම. තේරෙනවද? එහෙම බෑ. ඒ අනිවාර්යෙන්ම රජයේ කැමැත්තෙන් මැදිහත් වෙලා පාඩු ඒ කියන්නේ රජයට පාඩු වෙන්න හරි දිරිගැන්වීම් ලබා දෙන්න ඕනේ. අනුග්‍රහය ලබා දෙන්න ඕනේ. සමහරට පොලි රහිතව ණයමුදල දුන්නත් පාඩු නැහැ. අවුරුදු 5ක් යනකම් බදු අය කරන්න හොඳ ටැක්ස් හොලිඩේ බදු විරාම දෙන්න ඕනේ. ඒ වගේ පහසුකම් අඩු නිසාම අපට අන්තර්ජාතික වෙළඳ පොලේ ගිහිල්ලා තරම් කරන්න බෑ. ඊළඟට සේවක වැටුප් හා වෙනත් පිරිවැය හෙළ යාම. දැන් සේවක වැටුපත් අපට පාලනය කරන්න බෑ. රජයේ කම්කරු 99ක් තියෙනවා. පඩිපාලක සභා ආඥා පනත. සාප්පු හා කාර්යාල සේවක පනත. මේ පනත් වලින් ඒ පනත් වලට ආවරණය වන ව්‍යාපාර සහ කර්මාන්තවල සේවකයන්ගේ අවම වැටුප් තියෙනවා. ඒ අවම වැටුපට වඩා වැඩියෙන් ගෙවන්න පුළුවන් අඩුවෙන් ගෙවන්න බෑ. ඉතින් මේ වැටුප් ඉතා ඉහළ වැටුපක් නම් ආරම්භක ව්‍යාපාරිකයෙකුට ඒක දරන්න බැරි නම් එහෙනම් අපනයන අභිමුඛ ව්‍යාපාරයක් වුණත් පිරිවැය වැඩි වෙලා අසාර්ථක වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන් මේ වැටුප් හා වෙනත් පිරිවැය ඉහළ මට්ටමකට පහළ මට්ටමක තිබුණොත් තමයි ජාත්‍යන්තර වෙළඳපොළට අපට දැනෙන්නේ යමක් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟට ජාත්‍යන්තර වෙළඳාමට සහාය වන ආයතන හා පද්ධතිවල අකාර්යක්ෂමතාවය හා දැඩි නීති රීති. අන්තර්ජාතික වෙළඳාමට සහාය වන ආයතන හා පද්ධතිවල අකාර්යක්ෂමතාවය හා දැඩි නීති රීති. වාණිජ්‍ය දෙපාර්තමේන්තුව වෙන්න පුළුවන්. ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව වෙන්න පුළුවන්. අපනයන වෙළඳ මධ්‍යස්ථානය වෙන්න පුළුවන්. වාණිජ්‍ය දෙපාර්තමේන්තුව වෙන්න පුළුවන්. තේරුණාද? ඒ වගේ ජාත්‍යන්තර වෙළඳාමට සහාය වෙන්නේ ඒ ආයතනනේ. ඒවැ අකාර්යක්ෂමතාවය අකාර්යක්ෂමයි. ඒ කියන්නේ විශේෂයෙන්ම නවක අපනයනකරුවාට ලබා දී යුතු සහයෝගය දෙන්නේ නැහැ. නවක අපනයනකරුවාට ඒගොල්ලන්ගේ දායකත්වය අවශ්‍ය කියලා තේරුම් ගන්න නැහැ. උපරිම දායකත්වය දෙන්නේ නැහැ. දෙන්න ඕන මට්ටමින් දෙන්නේ නැහැ. අඩුවෙන් දායකත්වය දෙන්නේ. තේරුණාද? ඒ වගේම ඒ ආයතනවල නීති රීති දැඩි. දැන් අපි කියනවා අපනයන සංවර්ධන මණ්ඩලයේ සුළු අපනයන භෝග ව්‍යාපාරිකයන්ගේ ප්‍රාග්ධනයට දායක වෙලා මූල්‍ය දායකත්වයක් දෙනවා කියලා. ඒ වුණාට ඒක ලේසි නෑ. නීති රීති වැඩි. එහෙම ප්‍රාග්ධනයට දායක වෙන්න ඉතින් විවිධ දේවල් පනවනවා. කොන්දේසි පනවනවා. තේරුණාද? අනිවාර්යයෙන්ම මේ ණය ගෙවනකම් සේවක සුබසාධන වියදම් 50%න් කපන්න ඕන. නැත්නම් සේවක සුබසාධනේ නතර කළ යුතුයි. ඒ වගේම විවිධ මහජන ක්‍රියාකාරකම් සඳහා පරිත්‍යාග නවත්තන්න ඕනේ. තේරුණාද? ඒ වගේම අතිරේක පර්යේෂණ නවත්තලා අතිරේක පර්යේෂණ වියදම් අඩු කරගන්න ඕනේ. ඔන්නම කොන්දේසිද? ඒවා මේ අවශ්‍යම දේවල්. අනිවාර්යයෙන්ම සාර්ථක ව්‍යාපාරයක් අඛණ්ඩව පර්යේෂණ කරනවා. අඛණ්ඩව වෙනස් වෙනවා. ඒව නවත්තන්න කියලා නීති පනවනවා. ඉතින් මොකද වෙන්නේ? එවැනි නීති රීති නිසා අපි මේ ආයතන වලින් අවශ්‍ය සහාය ලබා ගන්නෑ. උපදේශන සේවා වලින් ප්‍රයෝජන ගන්නෑ. ඒ නිසා අපි අන්තර්ජාතික වෙළඳ පොලේදී අපි පරාජයටපත් වෙනවා. මෙන්න මේ වගේ කාරණා දෙකකට ලකුණු භාගයකින් ලකුණු එකක් දීලා තියෙනවා. හොඳ ප්‍රශ්නයක්. හොඳ කාලීන ප්‍රශ්නයක්. බොහොම ගැඹුරින් අහන ප්‍රශ්නයක්. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. රෝමිලක්කම් 5 ආයන් විද්‍යුත් වෙළඳාම ට්‍රේඩ් ප්‍රචලිත වීමට බලපෑ ඇති කරුණු 4ක් දක්වන්න. විද්‍යුත් වෙළඳාම දැන් ඇත්තටම වෙනදට වඩා විද්‍යුත් වෙළඳාම නැත්නම් විද්‍යුත් වාණිජය ප්‍රචලිතයි. ගොඩක් අය භාවිතා කරනවා. එහෙම වෙන්න බලපෑ ඇති කරුණු 4ක්. කරුණු 4ට ලකුණු භාගයකින් ලකුණු 2ක් දීලා තියෙනවා රෝමිලක්කමක කොටසක් නිසා. දැන් මේක නැතුව කෙලින්ම රෝමිලක්කම් 5 කියලා ආවනම් කරුණු 4ට ලකුණු 4ක් ලැබෙනවාමයි. එතකොට ප්‍රශ්නේ බරසාරයි. ඒතර අපි තව ටිකක් උනන්දු වෙලා ලකුණු 4ම ගන්න කරුණු 4 හරියට නිවැරදිවම ලියන්නට ඕන. පළවෙනි එක තමයි දවසේ ඕනෑම වේලාවක ව්‍යාපාර කටයුතු කළ හැකි වීම. දවසේ ඕනෑම වේලාවක ව්‍යාපාර කටයුතු කරන්න පුළුවන්. ඒ කියන්නේ වෙළඳපොළ වැසූ වෙලාවක් නැහැ. ඒ නිසා අපි කැමැත්තෙන් විද්‍යුත් වෙළඳාම තුළින් විද්‍යුත් වෙළඳාම ඔස්සේ ගනුදෙනු කරනවා.
අපි හිතමු රාත්‍රී 12ට 11ට 12ට පවුලේ සාකච්ඡාවක් කරනකොට ගෙදරට අඩුපාඩු භාණ්ඩයක් ගැන මතක් වෙනවා. ඊට පස්සේ අපි දැන් මාස ගාණක් තිස්සේ ගමුකෝ ගත්තේ නැහැ නමතක වෙනවනේ රයිට්. අන්න ඒ වෙලාව මොකද කරන්නේ? ටක් ගාලා අපි ක්‍රියාත්මක වෙනවා. අන්තර්ජාලය ඔස්සේ තොරතුරු විමසලා ඇනුම් කරලා ක්‍රෙඩිට් කාඩ්යෙන් ගෙවලා දවස් දෙකකින් තුනෙන් බාට ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේ දවසේ පැය 24 ඕනම වෙලාවක අපිට ගණන් කරන්න පුළුවන්. දැන් සම්ප්‍රදායික වෙළඳාමේදී වෙළෙන්සල් වහනවනේ රැයට. හවස වෙලා 5ට 6ට 4 වහනවනේ. මේක එහෙම එකක් නෑ. ඒ නිසා දැන් මේක තමයි ඉස්සරහට ඩෙවලොප් වෙන්නේ. සම්ප්‍රදායික වෙළඳාම අඩු වෙලා විද්‍යුත් වෙළඳාම වර්ධනය වෙනවා. දෙවෙනි එක ආරම්භක පිරිවැය අඩු වීම. මේක ආරම්භක පිරිවැය අඩුයි. කාටද? ව්‍යාපාරිකයින්ට. ඇයි? මහා පරිමාණ ගොඩනැගිලි කම්හල් යන්ත්‍රෝපකරණ මේන්ටේන් කරන්න ඕනේ නැහැ. මේගොල්ලෝ කරන්නේ නිකන් අර තරව් කරුවෙක් වගේ මෙහෙවීමන්නේ කරන්නේ. භාණ්ඩ නිපදවන සපයන අයත් එක්ක සම්බන්ධතා තියා ගන්නවා. ලින්ක් හදා ගන්නවා. මේගොල්ලෝ ප්‍රවර්ධන කටයුතු කරනවා. ඇනුම් බාර ගන්නවා. ඇනුම් බාර ගත්තම සැපයුම් කරවන ලව කෙලින්ම ගැනුම් කරවන භාණ්ඩය යවනවා. සැපයුම් කරන මේගොල්ලෝ ගෙවනවා. ගෙවලා ගැනුම් කරුගේ ලාභයක් එක අය කරගන්නවා. තේරෙනවද? ඒ නිසා ආරම්භක පිරිවැය අඩුයි. ආරම්භක පිරිවැය අඩුයි. දැන් අපි සම්ප්‍රදායික වාණිජයේදී අපි දැන් මේ මගේ හිතවත් මල්ලි කෙනෙක් දැන් ලොකු ග්‍රොසරි එකක් දාන්නේ දැන් සති 3ක් තිස්සේ ඒගොල්ලෝ උට්ටුන තාමත් නැ වැඩි ඉවර. දැවැන්ත මුදලක් යට කරලා තියෙනවා. අවශ්‍ය උපකරණ ගන්න, ඇසුරුම් උපකරණ ගන්න, අධිසීතකරණ, සීතකරණ තාමත් ඉවර නැහැ. විශාල මුදලක් වැය කරනවා. දැන් ඒගොල්ලෝ ඇත්තටම ඊ-කොමර්ස් කරනනම් ඔච්චර ඕනේ නැහැ. දැන් ඔය ඒගොල්ලෝ ඔය තියෙන ගොඩනැගිලි කෙලින්ම ගබඩාව වශයෙන් පාවිච්චි කරලා කෙලින්ම අන්තර්ජාලය ඔස්සේ මුළු ලංකාවට ලෝකෙටම භාණ්ඩ විකුණන්න පුළුවන්. තේරුණාද? ඊළඟට ගනුදෙනු වේගවත් වීම. හරි ඉක්මන්නේ. දැන් අපි සම්ප්‍රදායික වාණිජයේදී අපි භාණ්ඩ දුරකථනයෙන් ඕඩරයක් දීලා එක්කෝ තැපෑලෙන් ඇනුමක් යවලා සති ගානක් බලන් ඉන්න පේනකම්. නමුත් මේක ඊට ඉක්මන්. මේක ඊට ඉක්මන්. දැන් සිංගප්පූරුව ඉන්දියාවගේ ආසන්න රටකින් අපිට එක දවසකින් ගෙන්න ගන්න පුළුවන් කුරියර් සර්විස් එක කරා. නමුත් අපිට යාපනයෙන් භාණ්ඩයක් ගෙනගෙන සතිය සමාට යනවා. අන්න ඒ නිසාත් අපි කැමති ඊ-කොමර්ස් වලට ගොඩක් අය නැඹුරු වෙනවා. අනිත් එක තමයි වෙළඳපොළ පුළුල් වීම. දැන් ව්‍යාපාරිකයාගේ පැත්තෙන් ව්‍යාපාරිකයට ලෝකේ විවිධ රටවල ගැනුම්කරුවන් ග්‍රහණය කරගන්න පුළුවන්. ඒකෙන් මොකද වෙළඳපොළ පුළුල් වෙනවා. අන්න ඒ නිසාත් ව්‍යාපාරිකෝත් කැමති විද්‍යුත් වාණිජයට. ඊළඟට මිල මට්ටම සාපේක්ෂව අඩු වීම. නැත්නම් අතරමැදියන් නොමැති වීම. දැන් අතරමැදියන් නැහෙනි. නැති නිසා භාණ්ඩ මිල අසාමාන්‍ය ලෙස ඉහළ යන්නේ නැහැ. ගනුදෙනු කරන වශයෙන් අපිත් කැමති ඒ නිසා විද්‍යුත් වෙළඳාම් ක්‍රමයට භාණ්ඩ මිල දී ගන්න. දැන් මම අත්දැකලා තියෙනවා අපේ වාහන වලට අවශ්‍ය පොඩි පොඩි කොටස් එහෙම ගෙන්නගෙන තියෙන. ඇත්තෙන්ම අපි සාමාන්‍ය මෙහෙ වෙළඳ පොලෙන් ගන්නවට වඩා ඊටාම අඩු බිලට ගන්න පුළුවන්. ඊටාම අඩු බිලට ගන්න පුළුවන්. මොකද අතරමැදියෝ නැහැ. අන්න ඒ නිසා අපිත් පෙළඹෙනවා එහෙනම් සාමාන්‍ය භෞතික වෙළඳ පොලට ගිහිල්ලා භාණ්ඩ ගැනීම නතර කරලා විද්‍යුත් ආකාරයට භාණ්ඩ මිල දී ගන්න. ඊළඟට භාණ්ඩ තෝරා ගැනීමට පුළුල් ඉඩකඩක් පැවතීම. සම්ප්‍රදායික වෙළඳාමදී අපි මාකට් එකට යනවා කියලා යනවනේ. වෙළෙන්සල් ගණනාවකට යනවා. මේ වැඩි අතර ඊයේ මං කොහේ හරි ඥාති ගෙදරකට ගියා. ගියාම ඒ ගෙදර කවුරු හරි දුවක් කොමාරි shopping ගිහලා. ඒ කියන්නේ අපි ගියේ මෙහෙම shop නම් කරලා මොකද පහකට විතර යන්නේ. අනේ ගියේ 2යිකෝ රැය වුණා කිව්වා ආවා කිව්වා. බලන්න ඉතින් ඒගොල්ලොන්ට රැය වුණා. ඒ නිසා තියෙන තැනකින් බඩු ටික අරන් ආවා. එක්ක දවල් කාලේ ගියොත් මොකද වෙන්නේ? අවුවට අමාරු, අධික රස්නේ, වෙහෙස යන්න බෑ. නමුත් මේක එහෙමනේ නිවසේ ඉඳන් කාර්යාලයේ ඉඳන් අපිට පුළුවන් e-shopping යන්න. වෙළෙන්සල් 100 ගානකින් වුණත් අපිට තොරතුරු විමසන්න පුළුවන්. තේරුණාද? විමසලා හොඳම තේරීමක් කරන්න පුළුවන්. ඒ නිසාත් අපි කැමති දැන් e-trade වලට. ඊළඟට ගනුදෙනු වලට අදාළ ක්‍රියාකාරී පිරිවැයවම වේ. ගනුදෙනු වල ක්‍රියාකාරී පිරිවැයත් අඩුයි. හේතුව අපිට ලිපි ලේඛන භාවිතය ඉතාම අඩුයි. ලියාපදිංචි තැපැලින් ලිපි වන්නේ ඒ ප්‍රශ්නේ මේක මුකුත් නෑනේ. තේරුණාද? ක්‍රියාකාරී පිරිවැය ඉතාම අඩුයි. ඒ නිසාත් අපි කැමති e-business වලට. අනික් අතින් ව්‍යාපාරිකයෙක් පැත්තට මේක තදින් බලපානවා. ඇයි සේවකව අඩු කරගන්න පුළුවන්. සේවක පිරිවැය අඩුයි. තේරුණාද? විශාල තොග රැස් කරගන්න ඕනේ නැහැ. තොගවල මුදල් හිර කරන්න ඕනේ නැහැ. විශාල
ගොඩනැගිලි පහසුකම් ඕනේ නැහැ. එහෙනම් ගොඩනැගිලි නඩත්තු වියදම්, කුලි ඉතුරු වෙනවා. විදුලි බිල් ඉතුරු වෙනවා. ජල බිල්පත් ඉතුරු වෙනවා. අන්න ව්‍යාපාරිකයන්ගේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. ඒගොල්ලන්ගේ සුද්ධ ලාභය වැඩි කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒගොල්ලොත් කැමති ඒ නිසා ඊ ට්‍රේඩ් වලට. පැහැදිලිනේ? ඊළඟට නව භාණ්ඩ පරිහරණයට අවස්ථාව ලැබීම. නව භාණ්ඩ මේකෙන් අලුත් භාණ්ඩ පරිභෝජනයට අපට පහසු අවස්ථාවක් ලැබෙනවා. දැන් සම්ප්‍රදායික වෙළඳාමේදී අපි වෙළඳ පොලේ තියෙන වෙළඳ සැල්වල තියෙන භාණ්ඩ විතරයි නීන්හා ලෝකයක් අපිට නෑනේ. මේකේ අපිට පුළුවන් අලුත් නිෂ්පාදිත. දැන් සරලව කිව්වොත් එහෙම දරුවනේ දැන් වාහනවල සමහර කොටස් තියෙනවා අපි කලක් පාවිච්චි කරලා දේවා අර උණු වෙන්න ගන්නවානේ. හරියට ක්‍රියාත්මක වෙන්නේ ඒ පොඩි කොටස්. දැන් අපිට රත වාහන නිෂ්පාදනය කරන නැත්නම් නියෝජිත සමාගම් ෆ්‍රැන්චයිස් වලට යන්න ඕනේ නැහැ. අපිට නෙට් එකෙන් ගෙන්න ගන්න පුළුවන්. හරිම මිල අඩුයි. තේරුණාද? ඒ වගේ නව භාණ්ඩ පරිහරණයටත් අවස්ථාව මේකෙන් ලැබෙනවා. ඊළඟට ලියකියවිලි භාවිතය ඉතාම අඩුයි. ඒක දෙපැත්තරම වාසි. ව්‍යාපාරිකයෙක් කැමති, ගනුදෙනු කරොත් කැමති ලියකියවිලි භාවිතය අඩු නිසා. ඒ නිසාත් ඊ ට්‍රේඩ් පැත්තට බර වෙනවා. ඊළඟට ගනුදෙනු සම්පූර්ණයෙන් විනිවිද භාවයෙන් යුක්ත වීම. දැන් සම්ප්‍රදායික වෙළඳාමේදී අපිට විනිවිද භාවය නැහැ. සමහරට ගනුදෙනු කරුවා අපි හොඳ භාණ්ඩයක් ගේන්නම් කියලා පිටිපස්සට ගිහලා ගේන බාල භාණ්ඩයක්. හොඳ භාණ්ඩයක් කියලා අපිට දෙන්නේ සමහරට වැරදි භාණ්ඩයක්. එහෙමනේ. තේරුණාද? දැන් ඒකේ විනිවිද භාවයක් නැහැනේ. දැන් මේ ළඟදී මම දන්න තැනක මේ අර ව්‍යායාම උපකරණයක් රෙපෙයාර් කරන්න ගිහිල්ලා ඒගොල්ලෝ ඒක අලුතෙන් ඇණයක් ගාලා ඇණයක් දෙන්නම් කිව්වා. දීලා තියෙන වැරදි ඇණයක්. අන්තිමට ඒක දීලා සල්ලිලුම දෙන්නේ නැහැ. ඒගොල්ලෝ කියන අපි දෙන්නම් දැන ඩිස්ටොක් කියලා ගෙලක් දෙන්න. මග අරිනවා. දැන් විනිවිද භාවය නෑනේ. ඒගොල්ලෝ දැන දුන්නේ. ඒ කියන්නේ රයිට් සයිඩ් එක ඇරෙන්න දුන්නේ ලෙෆ්ට් සයිඩ් එක. ඒක හයි කරන්න බෑ. ඒ වගේ ප්‍රශ්න මේකේ නෑ. තේරෙනවද? ගනුදෙනු සම්පූර්ණයෙන් විනිවිද භාවය. ඒ කියන්නේ විවෘතයි. තොරතුරු විමසුවා, තොරතුරු ඇත්ත තොරතුරු යවුවා, ඊමේල් කරා, සාම්පල් නිරූපණය කළ පෙන්නුවා, මිල කිව්වා, ඒ මිල ගෙව්වා නම් භාණ්ඩේ එව්වා. විනිවිදයි. අපි කියනවා නම් අපි ඉල්ලපු භාණ්ඩේ නෙවෙයි ඔයගොල්ලෝ තියෙන කියලා ඒගොල්ලෝ අනිවාර්යයෙන් මේක බාර ගන්නවා. ආපහු මුදල් ගෙවනවා. විනිවිදයි. ඒ නිසා අපි කැමති සම්ප්‍රදායික වාණිජයේ විවිධ ව්‍යාපාරික අපචාරවලට අපි ලක් වෙන්න පුළුවන්. නමුත් මෙතනදී ඒ ව්‍යාපාරික විසමාචාරවල ග්‍රහණයට පීඩණයට අපි හසු වෙන්නේ. ඇයි විනිවිද භාවයෙන් මේ ගනුදෙනු වෙනවා. ඒ නිසා ගොඩක් අයද බිස්නස් වලට කැමැත්තක් දක්වනවා. පැහැදිලිනේ? ඊළඟට තොග පවත්වාගෙන යාමට අවශ්‍ය නොවීම. ලොකු තොග පවත්වාගෙන යන්න ඕනේ නැහැ. එකම දේ සැපයුම් කරු සමග ලින්ක් එක තියාගන්නවා, ප්‍රවර්ධනය කරනවා. ඇනෝම් ලැබුණාන් පස්සේ සැපයුම් කරුට ඇනෝම් යවුවා, සැපයුම් කරු කෙලින්ම ගැනුම් කරුවට යවුවා. අපි එයාට ගෙව්වා, ගැනුම් කරුගෙන් විකුණුම් කරුවා අය කරලා ලාභයක් තියාගන්න. සරලයි. එතකොට විශාල තොග නඩත්තු කරන්න, ගබඩා ඉදි කරන්න, ගබඩා පවත්වාගෙන යන්න, ගබඩාවට ආරක්ෂණ වියදම් ඒ මුකුත් නැහැ. ඒ නිසා ඊ-කොමර්ස් වලට කැමතියි. ඊළඟට වැඩි ඉඩ ප්‍රමාණයකුත් අවශ්‍ය වෙන්නේ නැහැ නිසා. විශාල ගොඩනැගිලි නඩත්තු කරන්න ඕනේ නැහැ. මෙන්න මේ වගේ හේතු නිසා තමයි අද විද්‍යුත් වෙළඳාම ඉතා ඉක්මනින් ව්‍යාප්ත වෙගෙන යන්නේ. ඒ වගේ කරුණු 4කට ලකුණු භාගයකින් ලකුණු 2ක්ම දීලා තියෙනවා. මේක තනි ප්‍රශ්නයක් ඇහුවනම් අනිවාර්යයෙන්ම කරුණු 4කට ලකුණු 4ක්ම ලැබෙනවා. පැහැදිලිද? මේ ප්‍රශ්න බලාපොරොත්තු වෙන අනිවාර්යයෙන්ම මේ අලුත්ම ප්‍රශ්න මේ විභාගයට නැවත අහනවා. 2022 ත් අහනෝමයි. අපි ඊළඟ ප්‍රශ්නට යමු. 2019 පැරණි නිර්දේශය යටතේ අහපු ප්‍රශ්නය 4 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 5 අයන්න. විදේශ වෙළඳාමේදී භාවිතා වන තීරුබදු නොවන බාධක දෙකක් විස්තර කරන්න. විදේශ වෙළඳාමේදී භාවිතා වන තීරුබදු නොවන බාධක. අපි තීරි පාඩ එකේදී කතා කරා විදේශ වෙළඳාමට බලපෑම් කරන බාධක ප්‍රධාන කාණ්ඩ දෙකයි. එකක් තීරුබදු බාධක, තීරුබදුමය බාධක නැත්තම් තීරුබදු නොවන බාධක. ඒ කියන්නේ ආනයන සහ අපනයන තීරුබදු ඉහළ දැමීම නිසා ආනයන අපනයන පටු වෙනවනේ. ඒක තමයි තීරුබදුමය බාධක කියන්නේ. තීරුබදු නොවන බාධක කියන්නේ තීරුබදු බැහැර කරලා අපනයන පංගු, ආනයන පංගු, අපනයන සලාක, ආනයන සලාක, දැඩි විනිමය සීමා පැනීම වැනි දේවල් මගින් නැති කරන බලපෑම. එනම් මෙහාන එකයි
විදේශ වෙළඳාමේදී භාවිතා වන තීරුබදු නොවන බාධක දෙකක් විස්තර කරන්න. පළවෙනි එක තමයි ආනයන සීමා කිරීම. නැත්තම් ආනයන පංගු කිරීම කිව්වොත් කමක් නැහැ. සීමා කිරීම නැත්නම් පංගු කිරීම. දැකද මේක තමයි බාධක දෙකක් විස්තර කරන්න. මේකේ ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් බාධක දෙකක් නම් කරන එක, අනිත් එක විස්තර කරන එක. ඒ නිසා පැහැදිලිවම පොඩි විස්තරයක් තියෙනවා. දැන් මෙන්න මේ අවුරුද්දේදී ප්‍රධාන පාලක පරීක්ෂකවරයා අපූර්වට ඒක විස්තර කිරීම පවා සාරාංශ කරලා මිරිකල අරන් තියෙන මේත් ඇති. නමුත් Taman මන් දන්න ඕගොල්ලෝ ලියනකොට මීට වඩා වචන 4-5ක් හරි ලියුවේ ඒකට කමක් නැහැ. ඡේද ගණන් ලියන්න යන්න එපා. ආනයන සීමා කිරීම කියලා ලියන්නත් පුළුවන්. එක්ක ආනයන පංගු කිරීම. මොකද ඒ කියන්නේ අපි එක් රටවලින් ඉදිරි කාලයක් තුල ගෙන්වන්න පුළුවන් භාණ්ඩවල උපරිම ප්‍රමාණ වෙන වෙනම තීරණය කරනවා. ඉන්දියාවෙන් ටොන් 10 ගෙන්නන්න පුළුවන්. මැලේසියාවෙන් ටොන් 5යි ගෙන්නන්න පුළුවන්. මොකද නිකම් බාධකයක් කරනකොට තේරෙනවද? තෝරාගත් භාණ්ඩ ආනයනය සඳහා සීමා පැනවීම කියවන ඇති. තෝරාගත් භාණ්ඩ ආනයනය සඳහා සීමා පනවනවා. ඒතර නිකම්ම විදේශ වෙළඳාම් පටු වෙනවා. දෙවැනි එක අපනයන අර වගේම අරකෙම අනිත් එක අපනයන සීමා කිරීම නැත්නම් අපනයන පංගු කිරීම. ඒ කියන්නේ ලංකාවෙන් ඉදිරි වර්ෂයේ තුල එක් රටවලට අපනයනය කරන උපරිමයන් පනවනවා. ඉන්නේ හැට තුර යවන්න බෑ. අන්න අපනයන වෙළඳාම් සීමා වෙනවා. තේරෙනවද? ඉතින් ඒක මේ වගේ ලියුණා ඇති. තෝරාගත් භාණ්ඩ අපනයනය සඳහා සීමා පැනවීම කරන විස්තරයට ඇති. පැහැදිලි කරේ මෙච්චරයි. තුන්වෙනි එක ආනයන අපනයන තහනම් කිරීම. කෙලිම තහනම් කරනවා. ආනයන අපනයන තහනම් කිරීම. සමහර රටවල් වලට හා සමහර භාණ්ඩ සඳහා අපනයන ආනයන අත්හිටුවනවා. තේරෙනවද? මේක කරුණු දෙකක් කියන පැහැදිලිද? එක්ක අපි සමහර රටවල් වලට භාණ්ඩ අපනයනය කරන්නේ. අපි හිතමු කිසියම් රටක් මානුෂික මෝහයෙන් බැහැර වෙලා තවත් රටකට යුදමය පීඩනයක් එල්ල කරනවා නම් අපි හිතාම රයිට් අපි ඕගලන්ට තේ දෙන්නේ තහනම් කරනවා. අන්න නිකම්ම පටු වෙනවා. එහෙම නැත්නම් යම් භාණ්ඩ තේරෙනවද? එක්කෝ සමහර රටවල් වලට විතරක් අපි සීමා දානවා. එක්කෝ සමහර භාණ්ඩ වලට විතරක් සීමා දානවා. අපි හිතමු ඉරාකයට කියලා ඉරාකයට අපි එක්කෝ සම්පූර්ණ භාණ්ඩ යවන්නේ. එක්කෝ ඉරාකයට වෙනත් භාණ්ඩ යවනොත් ඒ යවන්නේ. තේරෙනවද? ඒ මගිනුත් මොකද වෙන්නේ? අනිවාර්යෙන් විදේශ වෙළඳාම් පටු වෙනවා. ඊළඟට හතරවෙනි එක වෙළඳ කිවිසුම්. එක්ක ද්විපාර්ශ්වික නැත්නම් බහුපාර්ශ්වික වෙළඳ කිවිසුම් නිසා ආනයන අපනයන සීමා වෙනවා. රටවල් දෙකක් අතර හෝ කීපයක් අතර වෙළඳ කිවිසුම් ඇති කරගත්තම මොකද වෙන්නේ? ඒ වෙළඳ කිවිසුමේ කොන්දේසි වලට යටත්ව ඒ රටවලට විතරයි භාණ්ඩ එවන්න පුළුවන්. වෙනත් රටකින් වැඩි මිලට වැඩි ප්‍රමාණයක් ගන්න ඉල්ලුවත් අපිට ඒක සපයන්න විදියක් නැහැ. අන්න විදේශ වෙළඳාමට ඒක බාධකයක් වෙනවා. පස්වෙනි එක තමයි දැඩි විනිමය ප්‍රතිපත්ති. විදේශ විනිමය ගැටලු පවතින විට විදේශ විනිමය ගනුදෙනු සඳහා දැඩි නීති රීති පනවනවා. දැන් සමහර රටවල විනිමය අර්බුද තියෙනවානේ. විදේශ සංචිත නැති වෙනවා. ඩොලර් නැති වෙනවා. සමහර රටවල තේරෙනවද? එතකොට මොකද වෙන්නේ? දැඩි විනිමය නීති රීති පනවනවා. එහෙමනම් ආනයනකරුවෙක් භාණ්ඩ ආනයනය කරන්න බැංකුවකින් විනිමය ඉල්ලනවා. විදේශ විනිමය ඉල්ලනවානේ. දෙන්න විදියක් නැහැ. විදේශ විනිමය කෙලින්ම කප්පාදු කරන මහ බැංකුව මැදිහත් වෙලා. මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම ආනයනය කරන්න බෑ. එහෙනම් අනිත් රටට අපනයනය කරන්න බෑ. අන්න විදේශ වෙළඳාම් සංකෝචනය වෙනවා. ඔන්න වගේ සීමා ගොඩක් තියෙනවා. තීරුබදු නොවන බාධක. කරුණු දෙකක් විස්තර කිරීමට ලකුණු එක බැගින් ලකුණු දෙකයි විස්තර කරන්න ඕනේ මේ වගේ කෙටි. නැත්තම් ලකුණු එකයි හම්බ වෙන අපරාධය. පැහැදිලිනේ? අපි බලමු ඊළඟ ප්‍රශ්නය. ඒක ආයන්න හානි රක්ෂණ ලිපියක් නිකුත් කිරීමේ අරමුණ පැහැදිලි කරන්න. හානි රක්ෂණ ලිපියක්. මතකද? හානි රක්ෂණ ලිපිය කියන්නේ අපනයනය කරන භාණ්ඩවල යම් පළුදු දෝෂ තියෙනවා නම් ඒ පළුදු දෝෂ පිළිබඳ සටහනක් නෞබාරපතේ නොතබා පාරිශුද්ධ නෞබාරපතක් නිකුත් කර ගැනීම පිණිස අපනයන කරුවා නැව් සමාගමට බාර දිය යුතු ලිපියනේ. තේරුණානේ? දැන් ඒ කියන්නේ අපි තුමු අපනයනය කරන්න ඇසුරුම් කළ භාණ්ඩේ නැත්නම් කන්ටේනරයක් වෙන්න පුළුවන්.
ලෑලිය සුරුමක් වෙන්න පුළුවන් පොඩි ඩැමේජ් තියෙනවා. භාණ්ඩ වලට ලොකු හානියක් නැහැ. හැබැයි සාමාන්‍ය පිළිවෙත නැව්පති නැවට බාර ගන්නකොට නෞබාරපතේ පිළිබඳ නෝට් එකක් දාන්න නෞබාරපතේ. මෙන්න මෙහෙම ඩැමේජ් වෙලා තියෙනවා කියලා. නැත්තම් වෙන්නේ ආනයන කරු ළඟට ගියාම එයා නැව් සමාගමෙන් වන්දි ඉල්ලනවා. තේරෙනවද? ඇයි ඉතින් නැවට හොඳ තත්ත්වෙන් බහන්න අරන් තියෙනවනේ. ඒ නිසා තමයි දාන්නේ. දැන් ඒතකොට ඇත්තටම පළුදු දෝෂ තියෙද්දි සුළු දෝෂ තියෙද්දි ඒ දෝෂ පිළිබඳ සටහනක් තබලා නෞබාරපත පිළිල කළොත් නැවේ බහන්න යන්න පෙර නෞබාරපත යනවනේ. ඒ කියන්නේ සීමේල් යාමේල් එකේනේ. තේරෙනවද? ඒක දැකපු ගමන් ආනයනකරු මොකද වෙන්නේ? කලබලයටපත් වෙනවා. එයා බහන්න ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒ වුණොත් අපිට ඒ බහන්න ආපහු ගෙන්න ගන්න වෙනවා. තීරු ගාස්තු නැව් ගාස්තු ඔක්කොම තරන්න අප් ඇන්ඩ් ඩවුන් තරන්න වෙනවා. ඒ නිසා අපි කියනවා මේ පළුදු දෝෂය පිළිබඳ සටහනක් තබන්නේ නැතුව පාරිශුද්ධ නෞබාරපතක් නිකුත් කරන්න කියලා. එහෙම නිකුත් කරලා ආනයනකරු පසුව ප්‍රශ්න කළොත් ඔයගොල්ලන්ගේ නැවට හොඳ තත්ත්වයෙන් බහන්න බාර ගන්න තියෙනවා. මට ඒකයි පාරිශුද්ධ නෞබාරපතක් තියෙන්නේ. මේ ඩැමේජ් එකට වන්දි ගෙවන්න. අන්න එහෙම ප්‍රශ්නයක් වුණොත් ඒ වගකීමෙන් නැව් සමාගම නිදහස් කරන බවට පොරොන්දු වෙලා ඒක නොතාරිස්වරේ ඉස්සරහා ලියන්න ඕන නිකම් නෙවෙයි දියුරුම් ප්‍රකාශය. දියුරුම් ප්‍රකාශයක් විදිහට අපි ලිපියක් බාර දෙන්න ඕන. එතකොට නිදහස්නේ. එතකොට ආනයනකරු ඒ වගේ වගකීමක් ආරෝපණය කරන්නවත් පෙන්වන මෙන්න හානි රක්ෂණ ලිපිය. එතකොට කෙලින්ම ආනයනකරුට ඒ පාඩුව සඳහා වන්දියක් හරි නැත්නම් හානි හරි ඉල්ල ගන්න වෙන කාගෙන්ද? අපනයන කරුගෙන්. එතකොට නැව් සමාගම නිදහස්. එතකොට මේ අහන්නේ ලිපියක් නිකුත් හානි රක්ෂණ ලිපිය නිර්වචනය නෙවෙයි. නිකුත් කිරීමේ අරමුණ. අරමුණ තමයි නැව් සමාගම ඉදිරි වගකීම් වලින් නිදහස් වීම. කෙටිම උත්තර බලමු මොනවද තියෙන්නේ කියලා. දූෂ්‍ය නෞබාරපතක් නිකුත් කිරීමේ තත්ත්වයක් ඇති විදිහකදී. ඒ කියන්නේ මොකද මම කි විස්තර කරපුදී. පළුදු දෝෂ තියෙනවා. පළුදු දෝෂ විම සටහනක් තබන්න වෙනවා. සටහන තැබුවොත් මොකද වෙන්නේ? දූෂ්‍ය නෞබාරපතක් වෙනවා. පැහැදිලිද? දූෂ්‍ය නෞබාරපතක් නිකුත් කිරීමේ තත්ත්වයක් ඇති විදිහකදී එම බහණ්ඩතෝගේ අනාගත සියලු අවදානම් අපනයන කරු බාර ගන්නා බව සඳහන් කරමින් පාරිශුද්ධ නෞබාරපතක් ලබා ගැනීම සඳහා නැවේ කපිතාන් වෙත ඉදිරිපත් කරන ලියවිල්ලයි. හරිනේ. එහෙනම් ඒ වගේ දැන් පළුදු දෝෂ පිළිබඳ සරහනක් තබන්න තියෙනවා. ඒ වෙද්දි එහෙම නොතබා බහණ්ඩතෝගේ අනාගත වගකීම් Taman බාර ගන්නවා නැව් සමාගම නිදහස් කරනවා කියලා තහවුරු කරන්න තමයි මේ ලිපිය දින එකේ අරමුණ වෙන්නේ. පැහැදිලිනේ? ලකුණු දෙකක්ම ලැබෙනවා. ඊළඟට 2019 නව නිර්දේශයට දහපු 4 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 5 අයන්න. සාපේක්ෂ පිරිවැය වාසියන් විස්තර කරන්න. සරලයි මේක කලිනුත් විභාගයට ඇහුවනේ. සාපේක්ෂ පිරිවැය වාසිය. රටක් බහණ්ඩ ආනයනය කිරීමට සාපේක්ෂව අඩු ආවස්තික පිරිවැයකින් නිපදවිය හැකි නම් එම බහණ්ඩ නිපදවා අපනයනය කළ යුතු බවත් බහණ්ඩ නිපදවීමට සාපේක්ෂව අඩු පිරිවැයකින් ආනයනය කළ හැකි නම් එම බහණ්ඩ ආනයනය කළ යුතු බවත් මින් අදහස් වේ. තේරෙනවනේ? ඩේවිඩ් රිකාඩෝ කියන සුප්‍රකට ආර්ථික විද්‍යාඥයා ගෙන ආපු නිර්වචනයෙන් තමයි මේ අහන්නේ. මොකද්ද? රටක බහණ්ඩ ආනයනය කිරීමට සාපේක්ෂව අඩු ආවස්තික පිරිවැයකින් නිපදවිය හැකි නම් ගෙන්වනවට වඩා අඩු ආවස්තික පිරිවැය සහිතව බහණ්ඩ හදන්න පුළුවන් නම් ඒ බහණ්ඩ නිපදවන්න. නිකන්නේ අතිරික්තයක් සමග නිපදවල අපනයනය කළ යුතු බව. බහණ්ඩ නිපදවීමට සාපේක්ෂව අඩු පිරිවැයකින් ආනයනය කළ හැකි නම් අනිවාර්යයෙන්ම නිපදවන්න එපා, ආනයනය කරන්න. ඔක තමයි සාපේක්ෂ වාසිය කියන්නේ. එහෙම නැත්නම් අපි මේක තව ටිකක් සරල කරලා කිව්වොත් රටකට අඩු ආවස්තික පිරිවැයක් සහිත බහණ්ඩ අතිරික්තයක් සමග නිපදවල අපනයනය කරලා උපයන විනිමය තුලින් වැඩි ආවස්තික පිරිවැයක් සහිත බහණ්ඩ ආනයනය කිරීමට කටයුතු කරන්න. ඒකෙන් ඇතිවන වාසිය තමයි සාපේක්ෂ පිරිවැය වාසිය කියන්නේ. පැහැදිලිනේ? තනිකර රිකාඩෝගේ න්‍යාය. මෙම අදහස සහිත සම්පූර්ණ පිළිතුරු ලකුණු 2යි. මේ අදහස සම්පූර්ණයෙන්ම කියවෙන්න ඕන. පැහැදිලිද? රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. ආයන්න. විද්‍යුත් ගෙවීම් ක්‍රම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? විද්‍යුත් ගෙවීම් ක්‍රම. සරලයි නේද? භෞතික මුදල් භාවිතයෙන් තොරව. අන්න භෞතික මුදල් භාවිතයක් නැහැ. භාවිතයෙන් තොරව අන්තර්ජාල සම්බන්ධතා උපයෝගී කරගෙන මුදල් ගනුදෙනු පෙවීමේ ක්‍රමයයි.
භෞතික කාසියානෝට්ටු භාවිතයකින් තොරව අන්තර්ජාල සම්බන්ධතා උපයෝගී කරගෙන මුදල් ගනුදෙනු පියවීම ක්‍රමය. තේරුණාද? ඉරියන්දි පදයේ සහිත මේ තියෙන මෙන්න මේක. ඉරියන්දි පදයේ. ඉරියන්දි පදය සහිතව පැහැදිලි කිරීමකට ලකුණු 2යි. ඉරියන්දි පද නැත්නම් ලකුණු 1යි. එහෙමනම් මෙන්න මෙතන තමයි මේ ප්‍රශ්නේ හරේ තියෙන්නේ. මෙන්න මෙතන තමයි ප්‍රශ්නේ හරේ තියෙන්නේ. තේරුණාද? මොකද භෞතික මුදල් කොහොමත්ම නැහැ. කාසියානුත් නැහැ. අන්තර්ජාල සම්බන්ධතා උපයෝග කරගෙන. අන්තර්ජාල සම්බන්ධ උපයෝග කරගෙන මුදල් ගනුදෙනු පියවන ඕනම ක්‍රමයක් මොනවද? විද්‍යුත් ගෙවීම් ක්‍රම. එනම් ණයපත්, හරපත්. ණයපත් මගින් ගෙවීම, හරපත් මගින් ගෙවීම, PayPal ක්‍රමයට ගෙවීම, තේරෙනවද? ප්‍රිපේඩ් ක්‍රමයට ගෙවීම ඔක්කොම විද්‍යුත් ගෙවීම් ක්‍රම වෙනවා. ඊළඟට 2020 පේපර් රිවිව් වෙච්ච ප්‍රශ්නයක් 4 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1 යන්න. ණයවර ලිපිය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? අවස්ථා කීපකදී මෙහුව ණයවර ලිපිය. ආනයනකරුගේ ඉල්ලීම මත ආනයනකරුගේ බැංකුව විසින් ආනයනකරු වෙනුවෙන් මුදල් ගෙවන බවට එකඟ වෙමින් අපනයනකරුගේ බැංකුව වෙත ඉදිරිපත් කරන ලියවිල්ල ණයවර ලිපියයි. දැන් මේක විවිධ ක්‍රම වලට අර්ථකථන වෙච්ච හැටි ඔබ දැක්කා. හැබැයි හර එකයි. එකම අදහස. තේරුණාද? ආනයනකරුගේ ඉල්ලීම මත ආනයනකරුගේ බැංකුව විසින් ආනයනකරු වෙනුවෙන් මුදල් ගෙවන බවට. එතන ටිකක් අඩුවක් තියෙන මොකද්ද? අපනයනකරු භාණ්ඩ අපනයනය කළොත් ඒ මුදල ගෙවන බවට කියන එක තමයි මේ කියන්නේ. ගෙවන බවට එකඟ වෙමින් අපනයනකරුගේ බැංකුව වෙත ඉදිරිපත් කරන ලියවිල්ල. ඒ කියන්නේ ආනයනකරු ඉල්ලුම් කරන භාණ්ඩ අපනයනය කරන්න එහි වටිනාකම ආනයනකරු වෙනුවෙන් අප විසින් ගෙවන බවට ආනයනකරුගේ බැංකුව අපනයනකරුට පොරොන්දු වෙන අපනයනකරු අමතා පොරොන්දු වෙමින් අපනයනකරුගේ බැංකුව වෙත නිකුත් කරන ලියවිල්ල. ඕක තමයි අදහස ණයවර ලිපිය කියන්නේ. මතකනේ? මේක මෙච්චරම විභාගයට අහන්නේ මං කිව්වා ණයවර ලිපිය තමයි අන්තර්ජාතික වෙළඳ ගනුදෙනු පියවන්න ලෝකයේ අද අංකයකට භාවිතා වන ලියවිල්ල. ඒක අංකයක උනේ ඇයි? ආනයනකරුට අර වෙනත් ගෙවීමේ ක්‍රමවලදී ආනයනකරු කලින් බැංකුවට මුදල් ගෙවන්න ඕනේ. ගෙවලා බහන්න එනකම් බලන් ඉන්න ඕන කාලයක්. මේකේ නෑ. ආනයනකරු අත්තිකාරමක් ඇඩ්වාන්ස් එකක් විතරයි ගෙවන්නේ. බහන්න ලැබුණට පස්සේ තමයි සල්ලි ගෙවන්න ඕනේ. එහෙනම් එයාට අර මුදල් හිර කරලා බලන් ඉන්න ඕනේ නෑ. අනික අපනයනකරුටත් බහන්න අපනයනය කරලා નિયમિત ලිපි ලේඛන ටික සිය බැංකුවට ඉදිරිපත් කළ වහාම ආනයනකරුගේ බැංකුව වෙච්ච පොරොන්දුව ආනයනකරුගේ බැංකුව වෙනුවෙන් අපනයනකරුගේ බැංකුවේ නොහුට පියවනවා. තේරෙනවද? ඒ නිසා දෙපැත්තරම වාසි. අපනයනකරුට අපනයනය කළ සැනින් මුදල් ලැබෙනවා. ආනයනකරුට බහන්න ලැබෙනකම් මුදල් ගෙවන්න ඕනේ නැහැ. ඒකක්. අනිත් එක තමයි මේ ණයවර ලිපිය යන්නේ ආනයනකරුගේ සහ අපනයනකරුගේ බැංකු දෙක සම්බන්ධ වෙලයි. එහෙනම් වාණිජ බැංකුව හදලා තියෙන්නේ විශ්වාසය මත. එහෙනම් ඒ විශ්වාසයේ කුළුණු මත ගොඩනැගිච්ච බැංකු දෙකක් සම්බන්ධ වෙච්ච නිසා තවත් මේක පිළිගැනීම වැඩි. ඒ නිසා තමයි ලෝකේ ජාත්‍යන්තර ගෙවීම් පියවීමේ ජනප්‍රියම නැත්තම් ප්‍රධානම නැත්තම් අංක එකේ මාධ්‍ය වෙලා තියෙන ණයවර ලිපිය. පැහැදිලිනේ? ඒකටත් ලකුණු දෙකක් දීලා තියෙනවා. සම්පූර්ණයෙන්ම මේකේ තියෙනවා මේ අදහස් මේ ලකුණු ඒ ලකුණු එක වැඩි කිරීම දෙක කියන්නේ මේකේ තියෙන මූලික අදහස්. දැන් එකක් තමයි ආනයනකරුගේ ඉල්ලීම මත එයාගේ බැංකුව විසින් මේ පළවෙනි කාරණය. හරිද? ආනයනකරු වෙනුවෙන් මුදල් ගෙවන බවට එකඟ වෙමින්. ඒ දෙවෙනි කාරණය. අපනයනකරුගේ බැංකුව වෙත ඉදිරිපත් කරන ලියවිල්ල. තුන්වෙනි කාරණය. මෙන්න මේ ඉරියන්දි කොටස් තුනෙන් දෙකක්වත් තිබුණොත් තමයි මේ අර්ථකථනයේ ලකුණු ලැබෙන්නේ. දෙකක්වත් තිබුණොත් තමයි ලකුණු දෙක දෙන්නේ. ඒක තමයි මේක අදහස. පැහැදිලිනේ? අපි බලමු ඊළඟ ප්‍රශ්නය. ආයන්න එකේ දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංගමේ සහයෝගිතා කටයුතු ශ්‍රේෂ්ඨ 4ක් නම් කරන්න. 2022 විභාග ප්‍රශ්නය. දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංගමේ සාක්කකේ සහයෝගිතා කටයුතු ශ්‍රේෂ්ඨ 4ක්. දැන් මේ දකුණු ආසියානු
කලාපීය සහයෝගිතා සංගමේ සහයෝගිතා කටයුතු ශ්‍රේෂ්ඨ කීපකින් ක්‍රියාත්මක වෙනවා. ශ්‍රේෂ්ඨ පහක් තියෙන මූලික. ඒ පහෙන් හතරක් තමයි ඇහුවේ. ටිකක් ප්‍රශ්නේ බරසාරයි. පහෙන් හතරක්ම ඇහුවා. තේරුණාද? දැන් දකුණු ආසියානු කලාපයේ මේ සමාජික රටවල් 8 ලංකාව ඇතුළු රටවල් 8. හරිද? සහයෝගිතාවක් ඇති වෙන්න මොන හරි ශ්‍රේෂ්ඨ ඔස්සේ ක්‍රියාකාරකම් කරනවනේ. එහෙනම් ඒ සහයෝගය ඇතිවන සහයෝගය ඇති කරවන මූලික ශ්‍රේෂ්ඨ පහක් තියෙනවා. එකක් තමයි කෘෂි කර්මාන්තය හා ග්‍රාමීය සංවර්ධනය. ඒ කියන්නේ මේ සංගමයට අයිති රටවල් වල කෘෂි කර්මාන්තයේ ග්‍රාමීය සංවර්ධනය දියුණු කර ගැනීමේදී එකිනෙක රටවල් එකිනෙකාට උදව් කරනවා. අන්න සහයෝගිතය ඇති වෙනවා. කෘෂි කර්මය සහ ග්‍රාමීය සංවර්ධනය. දෙවැනි එක විදුලි සංදේශ, විද්‍යාව, තාක්ෂණය හා දේශගුණ විද්‍යාව. විදුලි සංදේශ පඬුමාරුව, විද්‍යාව, තාක්ෂණය හා දේශගුණ විද්‍යාව කියන ශ්‍රේෂ්ඨ වලින් ඉදිරියට යන්න සමාජික රටවල් එකිනෙකාට සහාය දක්වනවා. අන්න සහයෝගිතාව වර්ධනය වෙන තවත් විදියක්. අනික සෞඛ්‍ය හා ජනගහන කටයුතු. සෞඛ්‍ය හා ජනගහන කටයුතු සම්බන්ධ ගැටලු වලදී සමාජික රටවල් එකිනෙකාට උදව් කරනවා. අන්න සහයෝගය නිර්මාණය වෙනවා. ඊළඟට ප්‍රවාහනය. ප්‍රවාහනය කියන්නේ මහා මාර්ග, දුම්රිය, නෞකා, ගුවන්. ඒ ශ්‍රේෂ්ඨ හතරෙන්ම ප්‍රවාහනයේ සංවර්ධනයක් ඇති කරන්න සමාජික රටවල් එකිනෙකාට උපකාර කරගන්නවා. අන්න සහයෝගිතාවේ වර්ධනය වෙනවා. මානව සම්පත් සංවර්ධනය. ඒ කියන්නේ අධ්‍යාපනය තුලින්, පුහුණුව තුලින් මානව සම්පත් දියුණු කරගන්න එකිනෙක සමාජික රටවල් එකිනෙකාට උදව් කර ගැනීමෙනුත් සහයෝගිතාවේ වර්ධනය වෙනවා. ඔය වගේ සහයෝගිතා කටයුතු ශ්‍රේෂ්ඨ පහක් තියෙනවා. පහෙන් හතරක්ම අහලා තියෙනවා. හතරට ලකුණු භාගයෙන් ලකුණු දෙකක් දීලා තියෙනවා. හොඳ ප්‍රශ්නයක් මේක. නැවතත් අහන්න පුළුවන්. පැහැදිලිනේ? හොඳයි. අපි අද පාඩම් පරිච්ඡේදය තුලිනුත් දේශීය වෙළඳාම සම්බන්ධයෙන් 2020 දක්වාම ඉතා වටිනා අගනා විභාග ප්‍රශ්න කිහිපයක් විශ්ලේෂණාත්මකව සාකච්ඡා කරා. පිළිතුරු පත්‍ර සමීක්ෂණයේදී අපේක්ෂිත පිළිතුරු මොනවද? ඒවට කුමන ආකාරයෙන් ලකුණු ලබා දෙනවද කියලා පැහැදිලි කරමින් අපි මේකේ අවසන් පරිච්ඡේදයේ වශයෙන් 2021 විභාග ප්‍රශ්නය තුලින් යොමු වෙච්ච ප්‍රශ්න සහ අනුමාන විභාග ප්‍රශ්න 2022 23ට අනුමාන විභාග ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරන අපි ඉදිරි පාඩම් පරිච්ඡේදයෙන් බලාපොරොත්තු වෙනවා.